ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් ඔබට සිත ශාන්තිය මත් වේවා කියන ප්‍රාර්ථනාවත් සමග අද බිනර පුරපසළොස්වක පෝදා උදෑසන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි අපේ සූදානම. මෙවර සියත රූපවාහිනී මැදිරියේ සිට උදෑසන ධර්ම සාකච්ඡාව ඔබ වෙත ගෙනෙනවා. පවතින වාතාවරණය තුල සමගයේ ආරක්ෂාව උදෙසා සුව පිළිවෙත් නිරෝධායන පිළිවෙත් පිළිපදමින් කටයුතු කරන වාතාවරණයක අපි මෙලෙස ඊටම වැදගත් මාතෘකාවක් ඔස්සේ ධර්ම කරුණු ඉදිරිපත් කිරීමට ඔබ හමු වෙන්නේ. රටක දැහැමි සමාජයක් ගොඩනැගෙන්නේ ඒ රටේ රාජ්‍ය තන්ත්‍රයේ බලයත් ඒ වගේම ආර්ථිකයත් සදාචාරයත් සමතුලිතව ඒකාබද්ධව පැවතුනොතින්. රාජ්‍යතාන්ත්‍රික බලය විශේෂයෙන් මෙහිදී ප්‍රමුඛත්වයක් ගන්නවා. ඒ බලය තීරණය වෙන්නේ රාජ්‍ය කරවන පාලකයාගේ එහෙම නැත්නම් රජයේ තියෙන දේශපාලන දර්ශනය මතයි. අපි අද සාකච්ඡා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල බෞද්ධ පාලකයාට දේශනා කොට තිබෙන මේ දේශපාලන දර්ශනය පිළිබඳවයි. ලිච්ඡවි රාජ්‍ය ධර්ම පිළිබඳව අපි කතා කරනවා කිව්වොතින් වඩාත් නිවැරදි. මේදී මේ ලිච්ඡවි රජදරුවන්ට දේශනා කොට තිබෙන කාරණා රාජ්‍ය පාලකයාට පමණක්මද වැදගත් වෙන්නේ. එය රාජ්‍ය පාලනයේ සිට පවුල කියන ඒකකය දක්වා දිවයන විවිධ ලොකු කුඩා පාලන තන්ත්‍රවලට වැදගත්කමක් දරන්නේ කොහොමද? මේ පිළිබඳවත් සොයා බලන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊටම ගෞරවාදරෙන් নমස්කාර පූර්වකව පිළිගන්නවා බලපිටිය මහා කප්පින වලව්ව මූලස්ථාන විහාරාධිපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ මහලේකකාධිකාරී ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී මාහිමියන් වහන්සේ ඒ වගේම මෙවැනි හරවත් සාකච්ඡාවන්හිදී අප දැනුවත් කරන මනෝවිද්‍යා උපදේශක ඒ වගේම දේශක මොහන් පල්ලිගුරු මහතා දෙතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අපේ හාමුදුරුවනේ ධර්මය ශ්‍රවණය කරනකොට බණ අහන විට ලිච්ඡවි රජදරුවන්ගේ රූප ශෝභාව පිළිබඳ ඉතාමත්ම ආකර්ශනීය විස්තර අපි අහලා තියෙනවා. තව්තිස්සාවේ දෙවියෝ දැකලා නැත්නම් ලිච්ඡවීන් දෙස බලන්නයි බුදුහාමුදුරුවෝ දේශනා කරා කියලත් අපි අහලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති රාජ්‍ය සම්පත් අතහැරලා මහා විනිශ්ක්‍රමණය කරලා බුද්ධත්වය සදාතනික නිවීම සොයා යන ශාස්ත්‍රවරයන් වහන්සේ නමක් විදියට මේ රූප සම්පන්න ලිච්ඡවීන්ට දේශපාලන දර්ශනයක් කියලා දුන්නේ ඇයි? විටක එහෙම හිතෙනවා. බුදුරජාණන් වහන්සේගේ දහම පැහැදිලි කිරීමේ ක්‍රමවේදය තුල මේ දේශපාලනයටත් යම්කිසි ඉඩක් දීලා තිබුණාද? හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. මේ ධම් සභා මණ්ඩපයේ සම්බන්ධ වෙන මනෝවිද්‍යා උපදේශක මොහාන් පල්ලිය ගුරු මහත්මයා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අපේ ගයන් චින්තක මහත්මයා, ප්‍රධාන කාරුණික පින්නතුනි, අද බිනර පුර 15ක් පෝය දවසේ සියත අමාවැස්ස රූපවාහිනී කණ්ඩායම සාකච්ඡා කරන්න තෝරගෙන තියෙන්නේ ලිච්ඡවි රාජ්‍ය ධර්ම පිළිබඳව. සරලවම කියනවා නම් බුදුදහමේ සඳහන් වෙන දේශපාලන මූල ධර්ම න්‍යායන් ඉගැන්වීම් පිළිබඳව. දැන් එතෙන්දී ඔබතුමා මූලිකවම ප්‍රශ්නයක් මතු කළා. ඒ ප්‍රශ්නයක් ඇටියට ඇහුවේ නැති වුණත් සංසාර විමුක්තිය ගැන දේශනා කරපු බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ ජීවිතයේදී සක්විති රජකමත් අතහැරලා ඇවිල්ලා නැවත වතාවක් දේශපාලනය ගැන කතා කරයිද කියලා. ඇත්තටම ගයන් මහත්මයා ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ත්‍රිපිටකයේ හරි ලස්සන මූලාශ්‍රයක් තියෙනවා.
සංයුත්ත නිකායේ රජ්‍ය සූත්‍රය. මේ රජ්‍ය සූත්‍රයේ මූලාශ්‍රය සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ වරක් විවේකීව සමාධි සුවයෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේම කල්පනා කරාලු සක්කානුකෝ රජ්ජං කාරේතුං අහනං අගාතයන් අජිනං අජාපයන් අසෝචං අසෝචාපයන් ධම්මේනාති. හරි ලස්සන සිතිවිල්ලක්. උන්වහන්සේ කල්පනා කරාලු තනියම ඇත්තටම අහනං අගාතයන් මිනිස්සු මරන්නේ නැතුව, ඒ කියන්නේ ප්‍රාණඝාත කරන්නේ නැතුව, ඒ වගේම ප්‍රාණඝාත අනුන් ලවා කරවන්නෙත් නැතුව, අජිනං අජාපයන් දිනන්නෙත් නැතුව, අනුන් දිනවන්නෙත් නැතුව, අසෝචයන් තමන් ශෝක කරන්නෙත් නැතුව, අනිත් අය ශෝක කරන්නෙත් නැතුව රාජ්‍ය පාලනය කරන්න බැරිද? හරි ලස්සන සිතිවිල්ලක් නේද? කරුණ තුනක් උන්වහන්සේ හිතලා තියෙනවා. ප්‍රාණඝාත තමන් කරන්නෙත් නැහැ, අනුන් ලවා කරවන්නෙත් නැහැ, තමන් ශෝක වෙන්නෙත් නැහැ, අනුන් ශෝක කරවන්නෙත් නැහැ, තමන් අමුතුවෙන් රාජ්‍ය දිනන්න යන්නෙත් නැහැ, අනුන් ලවා දිනවන්න යන්නෙත් නැහැ. මේ කාරණා නැතුව ඇත්තටම ධම්මේන ධාර්මිකව රාජ්‍ය කරන්න පුළුවන්ද කියලා හිතුවා. මෙන්න මේ පරිකල්පනාවත් එක්ක මේ සිතුවිල්ලත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකේ අපට තැන් තැන් වලදී විසිරීලා තියෙනවා රාජ්‍ය පාලනයට අවශ්‍ය උපදෙස් ලබා දුන්නු අවස්ථා. දැන් එතෙන්දී අපි මාතෘකාව හැටියට අද කතා කරන්න ඔබතුමාලා තෝරගෙන තියෙන්නේ ලිච්ඡවි රාජධර්ම. එතෙන්දී ගායන් මහත්තයා ලිච්ඡවි කියන රාජ වංශිකයොත් රාජ්‍ය පාලකයොත් හරි සුවිශේෂී පිරිසක්. ලිච්ඡවි කියන පාලි වචනේ සරලම තේරුම තමයි බොහොම පැහැපත් විනිවිද පෙනෙන ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත ශරීර අවයව හමක් තියෙන සෞන්දර්යාත්මක පෞරුෂයක් තියෙන මිනිස්සු කියන එක. දැන් හොඳට බලන්න වර්තමානයේ වුණත් ඕනම කෙනෙක් තමන්ගේ දේශපාලන නායකත්වය තෝරගන්නකොට පෞරුෂය බලන්නේ නැද්ද? පෞරුෂය කියන එක හොඳට බලනවා. අභිරූප බව හොඳට බලනවා. ඒ වගේ බොහොම අභිරූපී පිරිසක්. ඒ වගේම හැබැයි ඔවුන්ගේ තව වචනයක් කියනවා වජ්ජි. ඔවුන් රාජ්‍යකදී වජ්ජි රාජ්‍යයේ වජ්ජි කියන වචනේ තේරුම තමයි වර්ජනය කරනවා කියන එක. තුලින් තමයි අටුවාව කියන හේතුව බුදුරජාණන් වහන්සේ මේ වජ්ජීන්ට උපදෙස් දෙන්න කලින් වජ්ජි සඳහන් වෙන්නේ මහා කර්කශ ඒ වගේම නපුරු රෞද්‍ර පිරිසක් ඇටියට. මේ අය කොච්චර කර්කශද රෞද්‍රද නපුරුද කියනවා නම් මිනිස්සු එක්කහුව වෙලා වජ්ජේ තබ්බා ඉමේ වජ්ජේ තබ්බා ඉමේ මොවුන් වර්ජනය කළ යුතුයි කියලා පැත්තකට කරලා දැම්මා. පස්සේ කාලේ ඒ ඔවුන් ඒක රාශී කරපු ප්‍රදේශය තමයි වජ්ජි රාජ්‍ය බවට පත් උනේ. වජ්ජි කියන්නේ ඒතර මේ වර්ජනය කරලා ඉවත් කරපු කට්ටිය. එච්චරට හොඳ නැති පිරිසක්. ඊළඟට ඔවුන්ගේ අගනුවර තමයි විශාලාව. පාලියෙන් වේසාලි. ඒ වේසාලි කියන්නේ තරි ලස්සන කතාවක්. දැන් මොවුන් එන්න පිරිස වැඩි කරගත්තා. එතකොට අර පොඩි ඉඩක් නේ තිබුණේ නගරේ. ඔවුන් තව ගව්වක් විශාල කරගත්තා. තවත් පිරිස වැඩි වුණා. තවත් ගව්වක් විශාල කරගත්තා. මේ විදියට වරින් වර විශාල වුණු නිසා තමයි වේසාලි කියලා විශාලා මහනුවර කියලා කියන්නේ. එතකොට මේ කියන ලිච්ඡවි වජ්ජි වේසාලි කියන සියලු දේවල් එකතු වෙලා දේශපාලන න්‍යායක් සකස් වුණේ ඇත්තටම සරලවම ගයන් මහත්මයා ලිච්ඡවි රාජධර්ම කියන්නේ සාධාරණ රටක සාධාරණ සමාජයක් උදෙසා පරිපාලන න්‍යායන්. අද භාවිත වෙන දේශපාලන වචන කියනවනම් යහපාලන ප්‍රතිපත්ති. එතකොට මේ යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම තුලින් තමයි ඔවුන් මේ කියන විශේෂ අදටත් අපි කතා කරන්නේ වජ්ජි රාජ්‍ය ධර්ම පිළිබඳවනේ, ලිච්ඡවි රාජ්‍ය ධර්ම පිළිබඳවනේ. නමුත් මොවුන්ට වඩා ප්‍රබල බුද්ධ කාලේ හිටිය මහරජවලු මහරාජ්‍ය
කොසල් මහරජතුමා හිටියා, බිම්බිසාර මහරජතුමා හිටියා. නමුත් අපි ඔවුන්ගේ පරමාදර්ශී රාජ්‍ය ප්‍රතිපත්තියක් ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් පරමාදර්ශී රාජ්‍ය පාලන ප්‍රතිපත්තියක් මොවුන් තුල තිබුණා. ඒයින් ප්‍රධානම කාරණාව තමයි මොවුන්ගේ තිබුණු මූල න්‍යාය තමයි සප්ත අපරිහානීය ධර්ම. ඒ බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරේ මොවුන්ට මෙන්න මේවා අනුගමනය කරන්න කියලා. හේතුව මා කලිනුත් කිව්වනේ මොවුන් මේ වර්ජනය කරන මහා රෞද්‍ර නපුරු පිරිසක් කියලා. ඒ විතරක් නෙවෙයි ඒකට හොඳම මූලාශ්‍රය තමයි අංගුත්තර නිකායේ ලිච්ඡවි කුමාර කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රෙදිම දවසක් බුදුහාමුදුරුවෝ ළඟ ලිච්ඡවි කුමාරවරු පිරිසක් බිම වාඩි වෙලා බණ අහගෙන ඉන්නකොට ඔවුන්ගේ ප්‍රධානීය වෙච්ච මහා නාම ලිච්ඡවි රජතුමා කියනවා භවිස්සන්ති වජ්ජි මේ මෙහිම මේ තරුණ පිරිස බිම වාඩි වෙලා බණ අහනවයි කියන්නේ අපේ අභිවෘද්ධියක් කියලා. බුදුහාමුදුරුවෝ ඇයි එහෙම කියන්නේ මහා නාම? බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දන්නේ මේ තරුණයෝන්ගේ තියෙන ස්වභාවය. මොවුන් මෙහෙම බණ අහන පිරිසක් නෙවෙයි. හරිම රෞද්‍ර නපුරු පිරිසක්. මේක අපේ මේ අභිවෘද්ධිදායක තත්ත්වය. අන්න එතන ඉඳලා තමයි බුදුහාමුදුරුවෝ මේ කියන සප්තේ අපරිහානි ධර්ම දේශනා කළේ. එයම අපට පසුව ඉදිරියේදී කතා කරන්න පුළුවන් නාම මාත්‍රිකව මතක් කරනවා නම් ඒ කරුණු හතේ එන්නේ පළවෙනි එක තමයි සමගිව රැස්ස සමගිව කටයුතු කොට සමගිව විසිර යාම. ඒක කොච්චර මං හිතන්නේ අපේ මොහන් මහත්මයා කතා කරාවි ඒක රටක දේශපාලන පිරිසට විතරක් නෙවෙයි ගෙදර සමාජිකයන්ට කොච්චර වටිනවද කියන එක සමගිව කටයුතු කරන එක. ඊළඟට කාරණාව තමයි දෙවෙනි කාරණාව හැටියට දක්වනවා ඒ වගේම ඒ ගත්ත තීරණ ක්‍රියාත්මක කිරීම. අපි ගන්නවනේ නිතරම තීරණ ඒවා ධාර්මිකව ක්‍රියාත්මක කිරීම. ඒ වගේම අපි එළඹ ගන්නේ නැති තීරණ කවදාවත් ක්‍රියාත්මක නොකිරීම කියන දේවල්. ඊළඟට තව මුලින් එනවා නිතර ඒ කට්ටිය රැස්වීම කියන කාරණාව. එතකොට එතන කරුණු තුනයි. හතරවෙනි කාරණාව හැටියට දක්වනවා වැඩිහිටියන්ට ගරු කිරීම හා තමන්ගේ චිර සම්ප්‍රදායන්ට ගරු කිරීම. ඊළඟට පස්වෙනි කාරණාව තමන්ගේ කුල කාන්තාවන්ට කාන්තා පාර්ශ්වයට ආරක්ෂාව සැපයීම හා ගරු කිරීම. හයවෙනි කාරණාව හැටියට දක්වනවා පූජනීය ස්ථාන ආරක්ෂා කළ නඩත්තු කිරීම. හත්වෙනි කාරණාව ආධ්‍යාත්මික උතුමන් වහන්සේලා ආගමික උතුමන් වහන්සේලා නඩත්තු කිරීම ආරක්ෂා කිරීම උපදෙස් ගැනීම කියන කාරණා හත. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා රාජ්‍ය පාලනය කරන ඕනම කෙනෙක් මේ කරුණු හත තමන්ගේ රාජ්‍යයේ ක්‍රියාත්මක කරනවා නම් කවදාවත් ඒ පාලකයෝ පිරිහෙන්නෙත් නැහැ ඒ රාජ්‍ය පිරිහෙන්නෙත් නැහැ කියලා. ඒක මහා පරිනිර්වාණ සූත්‍රයේදී දීඝනිකාය හොඳටම පැහැදිලි වෙනවා. අජාසත්ත මහ රජතුමාට අවශ්‍ය කරනවා ගායන් මහත්මයා මේ වජ්ජීන් ප්‍රසිද්ධයිනේ. මොවුන් දියුණු වෙනවනේ මේ වජ්ජි රාජ්‍ය ආක්‍රමණය කරන්න. ඒ ආක්‍රමණය කරන්න වස්සකාර කියන ඇමතියට බාර දුන්නම බුදුහාරොත් එක්ක කතා බහ කරද්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා වස්සකාර ලිච්ඡවි වජ්ජි රාජ්‍යය තුල මේ ප්‍රකාශ කරපු සප්ත අපරිහානීය ධර්ම නැමැති දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන තුරු කාටවත් මේ ලෝකේ ඕන් පරාද කරන්න බෑ කියලා. එහෙමනම් සරලවම ලිච්ඡවි රාජ්‍ය ධර්ම හැටියට මෙන්න මේ කියන සප්ති අපරිහානීය ධර්ම තමයි හඳුන්වන්න පුළුවන්. අපි ඉදිරියේදී ඒව කොහොමද වර්තමාන සමාජයට ගලප්පා ගන්න කියන එක කතා බහ කරමු. එහෙමයි අපේ හාමුදුරනේ. මොහන් පල්ලිගුරු මහතාණෙනි මේ සප්ත අපරිහානීය ධර්ම නාමාවලිය අපි ශ්‍රවණය කරගෙන යනකොට බෞද්ධ දේශපාලන දර්ශනයක් අනුව වජ්ජීන්ගේ මේ ධර්මතා පෙළ අපේ ජීවිතයට කුඩා මේකකයේ වන පවුල කියන එකකයේදී සම්බන්ධ කර ගැනීම කියන කාරණයක් විමසා බැලීම වටිනවා. මේක රටක් පාලනය කරන දේශපාලන න්‍යායක් පමණක් නෙවෙයි. මෙහි තිබෙන කරුණු රැසක් කොහොමද කුඩා ඒකකවලට පවුල දක්වා එන කුඩා ඒකකවලට අපිට ආදේශ කරගන්න පුළුවන් වෙන්නේ?
මුලින්ම අවසර පතනවා ධර්මාසනයේ වැඩ වාසය කරන අපේ නායක ස්වාමින් වහන්සේ ඒ වගේම ගෑන් මහත්මයාණනි හුඟක් සතුටුයි පොදින ඔබේ අමාවස්ස සිත වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන් පින්වතුනි අපි අද දැන් මාතෘකාව සමහරට සඳහන් වෙනකොටම ස්වාමින් වහන්සේ සප්තපරිහානි ධර්ම ගැන සඳහන් කරනකොටම ගෑන් මහත්මයාණනි කෙනෙකුට හිතෙන්න පුළුවන් අද වැඩසටහන මේ පාලකින්ට තමයි අදාළ නිකන් අපිට මේකේ මුකුත් නැහැ වගේ කියලා හිතෙන්නට පුළුවන්. හැබැයි ඔබ අහන ප්‍රශ්නෙම පැහැදිලි වෙනවා. දැන් සප්තපරිහානි ධර්ම දේශනා කළ තිබෙන්නේ රාජ්‍ය පාලනය සම්බන්ධ කරගෙන උනාට අපේ ස්වාමින් වහන්සේ දේශනා කරන්න යෙදුනසේ පාලනයක් කරන ඕන තැනක පාලනයක් සිදු වෙන. එතකොට පවුල තුලත් පාලනය කියන කුඩාම පාලන ඒකකයේ තමයි ඔබ කිව්වා වගේ ගෑන් මහත්මයා පවුල. ඊළඟට මේක ආයතන විදිහට ගත්තොත් ආයතන. ඊට පස්සේ අවසාන වශයෙන් අපිට කතා කරන්න පුළුවන් රාජ්‍ය. ඒතර මේ බුදුදහම තුළ නැත්නම් බෞද්ධ දර්ශනය තුළ උගන්වන ඉගැන්වීම් ඒ දේශනා මේ ඕන තැනකට අපිට පාවිච්චි කිරීමේ නැත්නම් යොදා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒතර අපි දැන් ඔබ මට ආරාධනා කරන්නේ මේක පවුල තුළ කොහොමද පාවිච්චි කරන්නේ අපිට කොහොමද භාවිත කරන්න පුළුවන් කියන කාරණයට යන්න. මම එතෙන්ට යන්න කලින් ඔබේ ප්‍රශ්නෙට එන්න කලින් ගාන් මහත්මයා මට පොඩි පූර්විකාවක් පොඩි සැකස්මක් සකසා ගන්න ඉඩ දෙන්න. අපි මුලින්ම අවබෝධ කරගන්න ඕන දෙයක් තමයි අපේ පෞලක සාර්ථකත්වය හෝ ආයතනික සාර්ථකත්වය හෝ රටක අපි බලාපොරොත්තු වෙන්නා වූ සෞභාග්‍ය ආර්ථික සමෘද්ධිමත් භාවය මේ කිසිවක් ඉබේ උදාවන දේවල් නෙවෙයි. ඒවා අපි විසින් නිර්මාණය කරගත යුතු දේවල්. ඒතර ඒක නිර්මාණය කරගන්න නම් අපිට යම්කිසි දැනුමක් අවශ්‍යයි. ඒ දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීම තුළින් තමයි ඒ කියන සෞභාග්‍යමත් සමෘද්ධිමත් පවුල හෝ ආයතනය හෝ රට අපිට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ වගේ පෝදා දිනයක මෙවැනි බහුශ්‍රත ස්වාමින් වහන්සේ නමක් වැඩම කරගෙන ඔබ වැනි ප්‍රවීණ සම්පත්දාරින් ඔබ වැනි නිවේදක මහත්මයෙක් මේකට සම්බන්ධ වෙලා ජේෂ්ඨ මේ කරන දේවල් වල අපේක්ෂාව අපි මුලින්ම අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි අසාගෙන ඉඳලා හොඳින් ශ්‍රවණය කරලා සාදු කියලා අසුනෙන් නැගිටීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක අපේ ජීවිතවලට ගන්න මහත්ම බද්ධ කරගන්න ඕනේ. ඒතර මේ වැඩසටහන දැන් ආයතනික ප්‍රධානියෙක් නරඹනවා නම් ඒ මහත්මිය හිතන්න පටන් ගන්න ඕනේ හොඳයි මේ සාකච්ඡාවෙන් ගන්න දෙයින් මොනවද මට මගේ ආයතනය තුළ පාවිච්චි කළ හැක්කේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මේක ශ්‍රවණය කරනවා නම් ඒ අම්මා තාත්තා හිතන්නට ඕනේ මට මොනවද මගේ පවුල තුළ සාර්ථක කරගන්න මේන් පාවිච්චි කරන්න පුළුවන්. මම දන්නේ රටේ නායක නායිකාවන් පාලක පාලකයන්ට මේ වගේ දෙයක් ශ්‍රවණය කරන්න තරම් නිදහසක් තිබෙනවද කියලා මම දන්නේ. ඒ කණින් කොණින් හරි ඇහෙනවා නම් ඔවුන්ගේ ජීවිතයෙන් ප්‍රශ්න කරන්න ඕන මෙච්චර මහගේ ධර්මයක් වන බෞද්ධ දර්ශනය තුළ මේ උගන්වලා තිබෙන සප්තපරිහානි ධර්ම හෝ දසරාජ ධර්ම හෝ ආදී මේ යමක් මාගේ පාලනය තුළ භාවිත කරනවද? ඒතර ඒක පාවිච්චි කරන්න ඕනේ. ඇයි? අපි කියනවා බුද්ධ දර්ශනය බෞද්ධ දර්ශනය කියන එක අකාලික ධර්මයක් දේශනා කළා තියෙන්නේ. ඒක නේ කොයි කාලයකටත් වළංගුයි. ඕනම දේශයකට වළංගුයි. ඒවා විශ්ව මූල ධර්ම විශ්ව න්‍යායන්. ගන් මහත්මයා බුදු සමහර කෙනෙක් කියනවා බුද්ධාගම කියලා. මගේ අදහස අපේ ස්වාමීන් වහන්සේ මනාවට දේශනා කරයි ආගම කියන එක සාමාන්‍ය අපි විග්‍රහ කරනවා ආත්මයක් ගලවා ගැනීමේ මාර්ගය. එහෙනම් ගලවා ගන්නෙක් සිටිය යුතුයි. ගැලුම් කරුවෙක් ඉන්න ඕනේ. හැබැයි බුදු දහම දර්ශනය. ඒ කියන්නේ ඒකේ තියෙන ඉගැන්වීමක්. එතන 아무තු ගැලුම් කරුවෙක් නෑ. ගැලුම් කරුවා තමාමයි. ඒ දර්ශනයට අනුව ජීවත් වීම හරහා තමාගේ ගැලවුම නිර්මාණය කරගන්න පුළුවන්. ඒ ගැලවීම කියන වචනේ හරි වැදගත්. ඒතර පෞල තුල වර්ධනය, ඒ කියන්නේ දුක නැති කරලා පෞල තුල යම්කිසි සාර්ථකත්වයක් අත් කරගන්න ගිහි යන්ට පාවිච්චි කළ හැකි බොහෝ දේවල් සිංහල සූත්‍රය වැනි සූත්‍රවල අන්තර්ගතයි. එතකොට බුදුදහම තුළ නැත්නම් බෞද්ධ දර්ශනය තුළ රාජ්‍ය පාලනට අදාළ බොහෝ ඉගැන්වීම් අන්තර්ගතයි. ඒවා මනාව අනුගමනය කිරීම හරහා අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරාසේ අපිට අපි අපේක්ෂා කරන සැනසීම පිරිච්ච ලස්සන ජීවිත ගොඩනගා ගන්න ගමන් රටේ සංවර්ධනයත් උදා කරගන්න පුළුවන්. ඔබ අහපු ප්‍රශ්නෙට එන්නට මත්තෙන් පවුලට තව එක දෙයක් විතරක් මට කියන්නට ඕනේ. අපි මේව කොච්චර පාවිච්චි කරනවද කියන ප්‍රශ්නය අහුවොත් අපි කියමු උදාහරණයක් බුදුදහම තුළ අපිට අල්පේච්ඡතාවය කියන එක උගන්වනවා. ඒ කියන්නේ සරල දිවි පැවැත්ම. ඒතර අපි අපේ ජනතාව දෙස බැලුවොත් අල්පේච්ඡ ජීවිතම අපි ගත කරනවද? උදාහරණයක් විදිහට ඔබට පෙනෙයි මගතොට යනකොට කොතරම් නිවාස තිබෙනවද? භාගයක් ඉදිකොට භාගයක් ඉදි කරපු නැති. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ?
අපි අපේ අතේ නැති මුදලකට කවුරු හරි දෙන සැලැස්මකට ලොකු නිවසක් හදන්න ගිහිලා අන්තිමට ඒක හරියට හදලා ඉවරත් නැත්තේත් නෑ. කළුගල් ගොඩවල් වැලි ගොඩවල් එක්ක ජීවිතය ඉතුරු කාලේ ගෙවනවා ණය මුදල් ගෙවමින්. හැබැයි අපි අර අල්පේච්ඡ දිවි පැවැත්මට හුරු වුණා නම් අපිට අර සරල ජීවිතය ගත කරන්න තිබ්බා. හොඳයි. දැන් අර ඔබ අහපු ප්‍රශ්නෙට මම එන්නට කැමතියි. ඔබ මෙහෙමම අවස්ථාවක් දෙනවද ඒක ඊළඟ වටියට ගෙනියනවද? නෑ, සැබවින්ම ඔබතුමා ඊ타මත්ම වැදගත් පැහැදිලි කිරීමකින් ඒ පවුල කියන කුඩා ඒකක සඳහා ලිච්ඡවි ධර්ම භාවිතයට ගත හැකි ආකාරයට යොමු වෙමින් සිටියා. ඇත්තටම මහන් මහත්මයා දැන් සමගිව රැස්වීම කියන කාරණේ ගත්තත් සමගිව රැස් වෙලා සමගිව කටයුතු කළා සමගිව විසිර යාම පිළිබඳව අපේ හාමුදුරුවෝ සිහිපත් කළා. දැන් gedara මේ තත්ත්වෙත් බොහොම අඩු වෙලානේ මහන් මහත්මයා. ජංගම දුරකථනය කියයි, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වලට චෝදනා කරයි. කවර හෝ කාරණයක් හින්දා අම්මා තාත්තා දරුවෝ අතර මේ රැස්වීම කියන කාරණේ පවා මූලිකවම ගිලිහිලා තියෙනවානේ. ඒට මූලික ප්‍රවේශයක් අරගෙන ඔබතුමාට විස්තරාත්මක ඉදිරියට යන්න පැහැදිලි කරන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි. දැන් අපි බලමු සප්තපරිහානි ධර්මවල මුල්ම කරුණ විදිහට තිබෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ දේශනා කරාසේ නිතර රැස්වීම. නිතර රැස් වෙන්න ඕන කියන එක. එතකොට දෙවෙනි කරුණ විදිහට රැස් වෙන විදිය කියනවා. දේශනා කරනවා. සමගිව රැස් වී සමගිව සාකච්ඡා කොට සමගිව විසිර යෑම. හරි. මම පළමු ප්‍රශ්නය චෝදනාවක් ලෙස නෙවෙයි. මම නිකමට අහනවා කොවිඩ් නොතිබුණා නම් ගෙදර අය කොච්චර දවසකට සැරයක් විතර රැස් වෙනවද? නේ? රැස් වෙනවද? සමහර දරුවෝ නැගිටින්න කලින් දෙමව්පියෝ වැඩට ගිහිලි ඉවරයි. දෙමව්පියෝ ගෙදර එනකොට දරුවෝ නිදියගෙන. ඒතර මේ පවුලේ සමාජිකව ටිකට රැස් වෙන්න වෙලාවක් නැහැ. ඒතර අපි නිකමට අහනවා මම ඔබෙන් හොඳයි. අඩු ගානේ රාත්‍රී ආහාර වේලාව ගනිද්දී ටෙලිවිෂනය ක්‍රියාවිරහිත කරලා ෆෝන් එක දුරකථනය ඔබ කීවාසේ පැත්තකින් තියලා අඩු ගානේ කන ටිකේ එකට වාඩි වෙලා කට්ටිය කතා බහ කරමින් සතුටු සාමිචි යෙදෙමින් දවසේ දේවල් බෙදා හදා ගනිමින් කතා බහ කරනවද අඩුම ගානේ. ඒතර අපේ පවුල් අපි දන්නවා මේ වන විට ලංකාවේ දිනකට මාසකට 400ක් පමණ දිනකට සමාවන 400ක් විතර දික්කසාදය සඳහා ආයුධම් කරනවා. ලොකු ගාණක් ඒක. ලොකු ගාණක්. එතකොට සැලකුතු පවුල් ප්‍රමාණයක් පවුල් ජීවිතයේ රටට පේන්න ගෙනියනවා. හැබැයි ඇතුළත පවුල් ජීවිතයේ සැබෑ පරමාර්ථයන් ඉටු වෙන්නේ නැහැ. එතකොට මේ අපි කතා කරන සප්තපරිහානි ධර්ම පවුල තුල පවා පාවිච්චි කරන්න පුළුවන් නම් මේ සමාජ නායයම නැති කරගන්න පුළුවන්. හොඳයි. එතකොට අපි ගත්තොතින් ගාන් මහත්තයා ඔබ කියවසේම නිවස තුලම දැන් මිනිසුන් සිරකරුවන් වී අවසන්. නිවස තුලම ඒ අය කාමරවල තනි වෙලා හුදකලා ජීවිත ගත කරන්නේ ඉලෙක්ට්‍රොනික උපාංග සමග. එතකොට අර අපි කියන මුල් ධර්මතා දෙකෙන් සමගිව නිතර රැස්වීම කියන කරුණ ඇතෑරෙනවා. ඇතෑරුණාම එක කට්ටිය මොනවද කරන්නේ මොනවද වෙන්නේ කියන එක දන්නේ නැහැ. ඊළඟට පවුලේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණාම ඒ කට්ටිය පවුලේ අය එකට එකතු වෙලා කොතරම් ඒ ප්‍රශ්නය ගැන සීළු දෙනා සාකච්ඡා කරනවද? සමගිව සාකච්ඡා කළා එකඟතාවයකට ඇවිල්ලා විසිර යනවද? අපි නිකන් දෙන්න දෙමහල්ලෝ විතරක් ගත්තොත් ඕනතරම් ඔබට වටපිට ගෙවල් වල ශබ්දය එළියට ඇහෙනවා ඇති. සාමාන්‍යයෙන් අපි කියනවා gedara dora ප්‍රශ්නයක් ඇති වුණාම ඒක බිත්ති හතරෙන් එළියට නොඇසෙනසේ ගේ ඇතුළේ විසඳාගත යුතුයි. ඒ වගේම ගෙයක් ඇතුලේ ප්‍රශ්නයක් ඇති වුණා අපි කියන අර gedara dora අඬතබර බත පිසෙන තුරු තරම කියලා. ඒ කියන්නේ ඒක ඊළඟ බත් වේල පිසෙනකොට ඒක ඉවර වෙන්නට ඕනේ. එහෙම ඉවර කරගන්න බැරි ප්‍රශ්න ගන්න මහත්මයා උසාවියෙන් තමයි ඉවර කරන්න වෙන්නේ. එහෙම ඉවර කරගන්න බැරි ප්‍රශ්න අපේ බන්ධනාගාරයෙන් තමයි ඉවර කරන්න වෙන්නේ. එහෙම ඉවර කරගන්න බැරි ප්‍රශ්න ජීවිත හානි වලින් තමයි ඉවර වෙන්නේ. ඒතර අපිට පවුල නැමැති කුඩාම ඒකකයට අඩු ගන්න මේ කොවිඩ් එකත් එක්ක ජීවත් වෙන කාලෙවත් එකට එකතු වෙලා පොඩ්ඩක් තේ ටික බොන්න, කෑම ටික කන්න පාවිච්චි කරන්න පුළුවන් නම් පවුලට බලපාන ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, දරුවගේ අධ්‍යාපනික ප්‍රශ්න වෙන්න පුළුවන්, පියාගේ රැකියාව නැති වෙච්ච එක වෙන්න පුළුවන්, අම්මට තනියෙන් වැඩ ටික කරන්න බැරි වෙන එක පුළුවන්. දෙවෙනි කරුණ විදිහට අරගෙන ඒ ටික පොඩ්ඩක් සාකච්ඡා කරන්න පුළුවන් නම්. සාකච්ඡා කළ එකඟතාවලට එන්න පුළුවන් නම් ලස්සන පෞල් ජීවිතයක් ගොඩනගා ගැනීමේ හැකියාව පවතිනවා. බත් පිඟාන අරගෙන නිවුස් දාගෙන බත් කන ගමන් නිවුස් බලන්න ඕන කියලා හිතාගෙන එහෙම නැත්නම් කෑම ටික කන ගමන් රැට මං කැමති ටෙලිනාට්‍ය බලන්න මං තනි වෙනවා කියලා හිතාගෙන මේ ගත කරන ජීවිතය මේ රටාව යම් වෙනසකට භාජනය කරලා අර රැස්වීම කියන දේ සමගිව රැස්වීම කියන දෙයට ඉඩකඩක් හදාගන්න ඔබ පොළඹවන එහි වටිනාකම මැනවින්ම ධර්මානුකූලව විවරණය කරන සාකච්ඡාවක් අපේ සාකච්ඡාව දර්ශනපති රාජකීය පඬිත පූජ්‍යපාද බලපිටියේ ශ්‍රී සීවලී මාහිමියන් වහන්සේත්
මනෝවිද්‍යා උපදේශක සහ දේශක මොහන් පල්ලියගුරු මහතාත් අද අපේ ධර්ම සාකච්ඡාවට සහභාගීව සිටිනවා. අපි කෙටි විරාමයක් ලබා ගනිමු. බිනර පුරපසළොස්වක පෝදා අපේ උදෑසන ධර්ම සාකච්ඡාව ලිච්ඡවි ධර්ම පිළිබඳව සප්තපරිහානීය ධර්ම මූලික කරගෙන ලිච්ඡවි රාජධානිය සාර්ථකව සෑම අංශයකින්ම ගොඩනැගුණු ආකාරය පිළිබඳව එය අපේ පවුල කියන කුඩා ඒකකය දක්වා පාලනය වන ඕනෑම තැනකට ආදේශ කළ හැකි ආකාරය පිළිබඳව අපි අද සොයා බලන්නේ. අපි හමුදුරුවනේ සප්තපරිහානීය ධර්ම දිහා බැලුවම කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එදා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලිච්ඡවීන්ට උගන්වපු ඒ සියලුම දේ නීතියෙන් පවා පනවල අදත් තියෙනවනේ කියලා. මේ කුල කුමාරිකාවන් පැහැරගෙන යාම උන්ට බලහත්කාරකම් කිරීම වැරද්දක් මේ ආදී වශයෙන් තියෙන මේ සියලු දේවල් අදත් රාජ්‍ය පාලන ක්‍රියාවලියේදී මේ විදියටම තියෙනවනේ. එතකොට අපේ පාලන ක්‍රමය තුල ලංකාව ගත්තත් මේ සප්තපරිහානීය ධර්ම විවිධ අනපනත් මේ සියල්ල හරහා බලාත්මක වෙලා තියෙනවනේ අපි නොදැනුවත්ව වුණත්. එහෙමනම් ලිච්ඡවීන් එදා සාර්ථක වෙන්නත් වර්තමානයේදී අපි අසාර්ථක වෙන්නත් මොකක්ද හේතුව? හොඳ ප්‍රශ්නයක් අපේ ගායන මහත්මයා අපෙන් විමසුවේ. සරලවම දෙන්න තියෙන පිළිතුර අපි දිගට කතා කරමු. දැනට ඒ ප්‍රශ්න සරලවම දෙන්න තියෙන පිළිතුර ලිච්ඡවි සාර්ථක වෙන්නත් අපි අසාර්ථක වෙන්නත් ලිච්ඡවි මේ කියන අපරිහානීය ධර්ම 7 ඒ විදියටම ක්‍රියාත්මක කළා. නමුත් වර්තමාන සමාජයේ අපේ පාලකයෝ හා පාලිතයෝ කියන දෙපිරිසම මේවා තමන්ගේ න්‍යාය පුස්තකවල බලකඩදාසිවල ලිඛිතව තියාගෙන හිටියට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න මහන්සි වෙන්නේවත් නැහැ, උනන්දු වෙන්නේවත් නැහැ. ඉතින් ඒක තමයි මූලික වෙනස. දැන් එතෙන්දී අපි පළවෙනි වටේදී නිතර රැස්වීම කියන පළවෙනි කාරණාව සමගිව කටයුතු කිරීම කියන කාරණාවත් කතා කළා. තුන්වෙනුව තියෙනවා බොහොම වටිනා දෙයක්. ඒ තමයි අපි අර ධර්මානුකූල වචනෙන් කියනවා නම් පැන වූ නීති ක්‍රියාත්මක කිරීමත් නොපැන වූ නීති නොපනවා ක්‍රියාත්මක නොකිරීමත් කියන එකයි. දැන් එතකොට අපි අද සමාජයට මේක භාවිත ගැනීමට අපි විස්තර කරනවා නම් පැන වූ නීති ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ දැන් මේ රාජ්‍ය පාලනයට සම්බන්ධ කරමුකෝ. අපි මුලින් අපි දන්නවා ඕනම කෙනෙක් තමන් මැතිවරණයකට ඉදිරිපත් වෙනවා නම් ඒක ජනාධිපතිවරණය වෙන්න පුළුවන්, මහ මැතිවරණය වෙන්න පුළුවන්, ගමේ තියෙන ප්‍රාදේශීය සභා මැතිවරණය වෙන්න පුළුවන්. එහෙම නැතුව තව අපි හිතමුකෝ ගමේ සමිතියකට වුණත් මේක මහා රාජ්‍ය පාලනයම නෙවෙයිනේ, ගමේ සමිතියකට වුණත් අපි කණ්ඩායමක් ඇතුළේ ඉදිරිපත් වෙනවා නම් කොච්චර පොරොන්දු දෙනවද? ඒ පොරොන්දු වාචිකව පමණක් නෙවෙයි ලිඛිතවත් ඒ පොරොන්දු ලබලා දෙනවා. හැබැයි තමන් බලයට පත් වුණාට පස්සේ ඒ බලයට පත් වුණු පිරිස තමන් වාචිකව හා ලිඛිතව ලබා දුන්නු පොරොන්දු කොච්චරක් ඉටු කරනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඇත්තටම සමහර අයට එහෙම පොරොන්දු දුන්නද කියලාවත් මතක නැහැ. ඒ මතක නැති නිසා එහෙම අමතක වෙනවා කියලා හිතෙන නිසාද දන්නේ නැහැ. මම හිතන්නේ සමහර වෙලාවට රටවැසිය උද්ඝෝෂණය කරන්නේ ඒකටනේ. කියන්නේ මෙන්න ඔබතුමාලා පත් වෙන්න කලින් මෙන්න මේවා ලබා දෙනවයි කියලා කිව්වා. නමුත් දැන් අපට ඒවා ලබා දෙන්නේ නැහැ කියලා උද්ඝෝෂණය කරන්නේ පාරවල් වල. හැබැයි දැන් මම හිතන්නේ මේ උද්ඝෝෂණය කරනවා කියන්නේ මොකක්ද දන්නවද? මට හිතෙන හැටියට මේ අර පාලකයෝ පත් වෙන්න කලින් දෙනවා කියලා ලබා දුන්නු පොරොන්දු නැවත මතක් කර දීම. හැබැයි දැන් පාලකයෝ මොකද කරන්නේ? මේ අපේ රටේ විතරක් නම් මගෙන සමස්ත ලෝකෙම දිහා බැලුවත් දැන් පිරිහෙන හේතුව තමයි එහෙම Taman ලබා දුන්නු පොරොන්දු දෙන්න කියලා මතක් කරන්න එන ජනතාවට බොහොම දරුණු විදියට මේ සලකලා තමයි යවන්නේ. ඉතින් කොහොමද මේවා ලිඛිතව ව්‍යවස්ථාවේ තිබුණට පොරොන්දු පත්‍රවල තිබුණට අපිට දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒකෙම තියෙනවා නොපැන වූ නීති පනවන්නේ නැහැ. ඒ කියන්නේ රටකට අනවශ්‍ය දේවල් රටකට
අපේ කියන්නේ රටකට අපි යම්කිසි අනපනත් අපි පනව ගන්නකොට ඒ රටේ තියෙන සදාචාරමත් බව, සංස්කෘතිය, ඉතිහාසය, ආගමික දර්ශනය ඒ හැම දෙයක්ම දිහා බලන්න එපා. එතකොට අපි හිතමුකෝ හැම දෙයක්ම අපි දැන් බටහිරට ගැති වෙන හැම දෙයක්ම අපි බටහිරට ගැති වෙලා ඉංග්‍රීසි පන්නයට හුරු වෙලා හැම දෙයක්ම බටහිරම අනුකරණය කරන්න යෑම ආසියාතික රටකට කොච්චර ගැළපෙනවද? ඉතින් අන්න ඒ නිසා තමයි ගායන මහත්මයා බහපු විදියට එදා ලිච්ඡවි දියුණු වුණා මේ කරුණු එක්ක අදත් සමාජ පැවතුනාට දියුණු වෙන්න බැරි ඇත්තටම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඊළඟ අපේ හතරවෙනි කාරණාවේදී එක තව ටිකක් වැඩි විස්තර කරලා කියනවා වැඩිහිටියන්ගේ මතයන්ට ගරු කිරීම හා චිර සාම්ප්‍රදායික දේවල් ගරු කරලා ආරක්ෂා කරනවා කියන එක. එතකොට එතෙන්දි කිව්වේ දේවල් තමයි අපි යම්කිසි නීති රීතියක් අපි හදාගන්නවා නම් ඒ දේවල් අපි භාවිත කරන්න අපිට පුළුවන් වෙන්න ඕන ඉතිහාසගත අපේ තියෙන ඓතිහාසික අගයත් එක්ක. ඊළඟට දක්වන්නේ ආගම පැත්තෙන් ආගමික පූජ්‍ය ස්ථාන හා ආගමික උතුමන් වහන්සේලා ආරක්ෂා කළ නඩත්තු කිරීම හා ඒ අයගේ අවවාද අනුශාසනා ලබා ගැනීම. ඉතින් ඒ ගැන අපි වර්තමානයේ කතා කරන්න ගියත් කවදා කතා වුණත් ඒවත් බොහෝම නාමික මට්ටමට උපදේශනා ගන්නවා. අපිත් උපදේශන සිද්ධ කරනවා, උපදෙස් දෙනවා. හැබැයි පාලකයෝ ඒ අයට ඕන දේවල් සිද්ධ කරනවා. ඉතින් කොහොමද දියුණු වෙන්නේ? එතකොට මතක තියාගන්න මේ කියන ලිච්ඡවි රාජ්‍ය ධර්ම පොතක ලියලා රටේ නීතිය බවට පත් කරලා ව්‍යවස්ථා දායකයට ඇතුළත් කළත් දියුණුවක් වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව රාජ්‍ය පාලනයේදී ගම් මට්ටමේදී පවුල් මට්ටමේදී ක්‍රියාත්මක කරන්න බැරි නම් මේ මෙතන අනිවාර්යයෙන්ම දියුණුව පවතින්නේ ක්‍රියාත්මක කිරීමත් එක්ක. එහෙමයි අපේ හඳුනේ. මොහන් පල්ලිගුරු මහත්මයා දැන් රජයක් ඕනෑම රජයක් දැන් අපේ හාමුදුරුවෝ සිහිපත් කළා ලිච්ඡවි පාලනයට සප්ත පරිහානීය ධර්ම ඔස්සේ සිදු කරගෙන ගියේ පාලනයට දෙන්න තියෙනම හොඳම වචනයක් තමයි යහපාලනය කියලා. නමුත් නූතනයේදී ඒ යහපාලනය ලිච්ඡවීන්ට සමානව අපිට කරගන්න පුළුවන් වුණාද? ඒ ප්‍රශ්නාර්ථයක්. ඒ වගේම දැනටත් ඒ දේ ඒ විදිහට ලිච්ඡවීන්ට සමානම නොවුණත් සාධනීය පැත්තකට කොතරම් දුරට කරගන්න හැකි වෙලා තියෙනවද මේ වගේ බෞද්ධ රටක? එයත් ගැටලුවක්. දැන් මෙතනදී මහන් මහත්මයා ඇතැම්ම කියන කාරණයක් තමයි ආකර්ශනීය යෝජනා පෙළක්, ආකර්ශනීය ක්‍රමවේදයක්. නමුත් ඒක ප්‍රැක්ටිකල් නෑ. පැති කීයක් බලන්නද? ජාත්‍යන්තරය බලන්න ඕන. රාජ්‍ය පාලනයේදී පැති එකක් දෙකක් නෙවෙයි. පාලනය කරන්න ගිය කෙනාට තමයි තේරෙන්නේ දහසකුත් පැති බලලා තමයි අවසානයේදී ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් එහෙම බලනකොට සප්ත අපරිහානීය ධර්ම බුදුරජාණන් වහන්සේ නමකගේ දේශනා කිසිසේත්ම අපට තර්ක කරන්නට හැකියාවක් නැහැ. පරම සත්‍ය. නමුත් මේ සඳහන් කරන ආකාරයට මේවා ප්‍රැක්ටිකල් මදිද, ප්‍රායෝගික මදිද අද වගේ සමාජයකට? හොඳයි. ගායන මහත්මයා ඔබ කලින් අහපු ප්‍රශ්නයත් හරි වැදගත් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේට යොමු කරපු. ඒ වගේම මේ ඔබ දැන් අහන ප්‍රශ්නයත් බෞද්ධ දර්ශනය වැනි අති සුවිශේෂී අති විශිෂ්ට ඉගැන්වීමක් අපිට ප්‍රශ්න කළ නොහැකි වුණත් කෙනෙකුට සිතෙන්න පුළුවන් දෙයක් තමයි ඔබ අහන්නේ. ඒ කියන්නේ යම් කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒක සාකච්ඡාවට බඳුන් කිරීම ඒ උත්තම දර්ශනයට කරන හානියක් නෙවෙයි. ඒක සාකච්ඡාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ. ඒක නිකන් අපි ඒක සාකච්ඡාවට බඳුන් කරමු. ඔබේ ප්‍රශ්නයට ඍජු පිළිතුරකට එන්න මත්තෙන් රාජ්‍ය නායකයා නැත්නම් රටක පාලකයා හා ජනතාව මේ ත්‍රිත්වය ගත්තොත් රටකට නායකයෙක් අවශ්‍යයි. ඇයි? මොකක්ද බලාපොරොත්තුව? මේක අර මහා සම්මත රජු චක්‍රවර්ති සිංහනාද සූත්‍රය කියන්නේ කොහොමද මේ රාජ්‍ය සම්භවය වෙන්නේ කියන තැන් වලට යනකොට මුලින්ම ඇයි පාලකයෙක් අවශ්‍යනේ? ලෝකෙ මුලින් පාලකයෙක් හිටියද කියන තැන් වලට ගියාම මිනිස්සු තුළ යම් ආශාවන් පහළ වීමත් එක්ක මිනිසු දේවල් වෙන් කරගන්න පටන් ගැනීමත් එක්ක මිනිසුන් තුළ ගැටුම් ඇතිවීමත් එක්ක සොරකම බිය කියන එක සමාජයේ ඇතිවීමත් එක්ක මිනිසුන් එක්වී තමුන් අතරින් කෙනෙක් නායකයා බවට පත් කරනවා මේ සමාජයේ යහපැවැත්ම පවත්වාගෙන යාම සඳහා ඔබ මැදිහත් වෙන්න. ඔබ අපිව බලා ගන්න. ඊට පස්සේ වරදි කරන අයට දඬුවම් කරන්න කියලා මෙහෙම තමයි මුලින්ම මේ මහා සම්මතය කියන්නේ එකඟතාවයෙන් රජු නිර්මාණය වෙන කියන්නේ පාලකයා. එතකොට ඒ රජු
පෝෂණය කිරීම ජනතාව බාර ගන්නවා. රයිට්. අපි ඔබ ඒක තමයි අයබදු වල ආරම්භය. රයිට්. අපි ඔබ බලා ගන්න ඔබ අපිව බලා ගන්න. එතකොට ඒක ගෞරවනීය වෘත්තියක් ඒ කියන්නේ. ඒ කියන්නේ ඒක රැකියාවක් නෙවෙයි. රැකියාවක් නෙවෙයි. එතකොට මුල්ම යුගයට ගියාම රාජ්‍ය පාලකයා කියන්නේ මිනිසුන් එකතු වී නිර්මාණය කරගන්න කෙනෙක්. ඔහුගේ වගකීම තමයි වඩා හොඳින් තේරුම් ගන්න ඕන වගකීම තමයි ඒ මිනිසුන්ගේ සුඛිත මුදිත බව. එහෙම නැත්නම් යන පුජ්‍යලගේ සුඛිත මුදිත බව නෙවෙයි. එතන තමයි වෙන් වෙන්නේ. ඒ කියන්නේ යන පුජ්‍යලගේ සුඛිත මුදිත බව නෙවෙයි. ඔහු පත් කරන්නේ අර ජීවත් වෙන මිනිසුන්ගේ සුඛිත මුදිත භාවය ඇති කිරීම සඳහා. ඔන්නෝක මාරු වෙච්ච තැන ඉඳලා ප්‍රශ්න එනවා. ඒ කියන්නේ ගියේ මොකටද කියන අමතක වුණොත් ඊළඟ දුර කාලය සඳහා බලය හදා ගන්න නම් වැඩ කරන්න පටන් ගන්න වුණොත් පැනවු නීති වෙනස් කරන්න වෙනවා, නොපැනවු නීති පනවන්න වෙනවා, ප්‍රශ්න ගොඩක් එනවා. අර පත්කල ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා. සාමීන් වහන්සේ කීවසේ උද්ඝෝෂණ කරන්නත් වෙනවා. ඒතර අර පාලකයාගේ මූලික සංකල්පයම ගිලිහෙනවා. ගියේයි කියන එක. එතන තමයි මෙතන ප්‍රශ්නේ පටන් ගන්නෙ. එතකොට රටක නායකයෙක් ඒ මූලික පරමාර්ථයෙන් බැහැර වෙන්නේ නැත්තම් ඔහු සප්ත අපරිහානීය ධර්ම තුල ජීවත් වෙන්න පුළුවන්. රාජ්‍ය පාලනය කරන්න පුළුවන්. සප්ත අපරිහානීය ධර්ම නොගැලපෙන්නේ අපි වෙන වැඩක් කරන්න ගියාමයි. මොකද ඒ අනිත් වැඩේ මේක ඇතුලේ ඉඳගෙන කරන්න බෑ. ඒ තරයි වෙන්නේ. ඒ නිසා බෞද්ධ ඉගැන්වීම තුළ බෞද්ධ දර්ශනය තුළ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දර්ශනීය ඉගැන්වීම් වලට හෘද සාක්ෂියට අනුව තමුන් එකඟ වී රාජ්‍ය පාලනය කරනවාද කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක ආයතනයටත් එහෙමයි. ආයතනයකට පාලකයෙක් බිහි කරන්නේ නිර්මාණය කරන්නේ ඒ ආයතනයේ තියෙන මානව හා භෞතික සම්පත් පාලනය පරිහරණය කිරීම සඳහා ආයතනික පරමාර්ථ ජයග්‍රහණය කරන්න. ඒකට අපි කියන corporate goals. ඒතර රටකටත් තියෙන vision mission කියලා ටිකක් යනවා values. එතකොට අපේ ඒ කියන්නේ අපි එකට කියන පොදු පරමාර්ථයක් කියලා ගන්න මහත්මයා common purpose කියලා කියනවා. ඒතකොට රාජ්‍යයකට තියෙනුනේ පොදු පරමාර්ථයක්. ඒ පොදු පරමාර්ථය කියලා කියන්නේ පාලකයාගේ පරමාර්ථය නෙවෙයි. සමස්ත ජනතාවගේ පරමාර්ථය. ආයතනයකට තියෙනුනේ corporate goal එකක්. ඒ කියන්නේ ආයතනයට තියෙන පොදු අරමුණක්. ඒ පොදු අරමුණ ජයග්‍රහණය කරන්න තමයි ආයතනයේ ඉහළනිදාරින් ක්‍රියාත්මක වෙන්නේ. පවුලටත් ඒකම තියෙන්න ඕනේ. මෙන්න මේ පොදු පරමාර්ථයෙන් නායකයා පාලකයා බැහැර වෙද්දී ගැටුම කියන එක නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒක තමයි කවුරු හරි අවුතින් සප්තපරිහානී ධර්ම ප්‍රායෝගික නැද්ද කියලා නෑ. ඒක ප්‍රායෝගිකයි. ක්‍රියාත්මක කරන කෙනා ඒකෙන් ඈත් වෙනකොට ඒක ක්‍රියාත්මක කරගන්න බැරුව යනවා. රටක දැන් මේක හරියට කියනවා නම් ඔන්න බසයක් තියෙන ගාන මහත්මයා ඒ බසය ගමනක් යනවා. එතකොට ගමනාන්තය කොහටද යන්න ඕන කියන එක කලින් තීරණය කරලා තියෙන්නේ. එතකොට රටේ නායකයා හෝ ආයතනයක නායකයා කියන්නේ යම් දුරක් යම් කාලයක් මේ බසය පදවන්නා පමණයි. බසයේ අයිතිකාරය නෙවෙයි. අයිතිකාරය නෙවෙයි. ඒතර ඒක තමුන්ගේ බස් එක කියලා හිතන්න පටන් ගත්තොත් ලෙඩක්. මේක මගේ බස් එක කියලා. ඒතර ඔහු කල්පනා කරනවා මට දුන්නු දුර ප්‍රමාණයේ මට දුන්නු කාලය තුල මම මේක වඩා හොඳින් පදවන්නේ කොහොමද කියලා විතරයි හිතන්න ඕනේ. ඔහු හොඳින් පදවන්නේ නැත්නම් බසේ ඉන්න අයට අයිතිය තියෙනවා වෙන රියදුරෙක් බසේ වාඩි කරන්න. හැබැයි රියදුරු මහත්තයා හිතන්න පටන් ගත්තොත් නෑ මේක මගේ බස් එක මම මේකෙන් බහින්නේ නෑ කියලා ප්‍රශ්න ඇති වෙන පටන් ගන්නවා. ඒකයි කියන්නේ රටක නායකයා යනු රටේ අයිතිකරු නෙවෙයි රටේ බාරකරු පමණයි. ඒක හොඳට තේරුම් අරගෙන රාජ්‍යය මෙහෙවන්න පුළුවන් වුණොත් එහෙම නායකයෙක් ජනතාව ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඇත්තටම ගයන් මහත්මයා මම ඍජුව කියනවා නම් අපේ රටේ කවුරු හරි නායකයෙක් මොන හරි මට්ටමක මේක ආගෙන ඉන්නවා නම් මට කියන්න තියෙන්නේ හරි සරල දෙයක් තියෙනවා. ඒක තමයි මම ජීවිතේ අවබෝධ කරගත්ත දෙයක්. ඔබ බලය වෙනුවෙන් ඊළඟ දුර කාලය වෙනුවෙන් සටන් කරන දෙයක් නැහැ. බය වෙන දෙයක්වත් නැහැ. ඔබට තියෙන ජනතා අපේක්ෂා වෙනුවෙන් ඔබේ අවංකව උපරිම කැපකිරීම කරන්න පමණයි. ඔබ ඒ කරනකොට ජනතාව විසින් ඔබව නැවත නිසිතන තබනවා. හැබැයි ඔබ අදාළ නායකත්වයට පත් වුණාම ජනතා අපේක්ෂා සියල්ල අමතක කොට ඔබ වෙනත් දේවල් කරන්න පටන් ගත්තොත් යම් දිනක ජනතාව ඔබ ඇදලා බිමටත් දානවා. මොකද සියලු බලයන්ට වඩා ජන බලය බලවත්. ඒක කොයි වෙලාවක හරි බලවත් වෙනවා. කොයි වෙලාවක හරි. ඒ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. නේ? සදා කාලික බලයේ හිටපු නායකයෝ නැහැ. ජනතා බලය කොයිලාක හරි එනවා. මම මේකෙන් කරන්නේ තරවටු කිරීමක් එහෙම නෙවෙයි. මේ සක්විති රාජධර්ම එහෙම නැත්නම් සත් අප්‍රියානී ධර්ම පිළිබඳ ඔබ අහන ප්‍රශ්නයේදී මේක තමයි මට දෙන්න තියෙන පිළිතුර. ඒ කියන්නේ දර්ශනය තුළ ඉගැන්වීම තුළ ප්‍රශ්නයක් නැහැ. ඒක ඔබ කොතරම් අවංකව ක්‍රියාත්මක කරන්න කැප වෙනවද කියන එක තුළ තමයි ප්‍රශ්නය තියෙන්නේ. ඔව්.
අපි බිනර පුර පසළොස්වක පෝය දවසේ ඊටාම වටිනා සාකච්ඡාවකට එකතු වෙලා ඉන්නේ පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී මාහිමියන් වහන්සේ වගේම මොහාන් පල්ලේගුරු මහත්මයා අපේ සාකච්ඡාවට සහභාගී වෙමින් සිටිනවා. අපේ හාමුදුරනේ ලිච්ඡවීන් මේ සප්තපරිහානීය ධර්ම ක්‍රියාත්මක කිරීමේදී හැසිරුනේ කවර ආකාරයෙන්ද? තද පාලනයක් වුන් අරගෙන ගියාද? එහෙම නැත්නම් කොයි ආකාරයෙන්ද වුන් ජනතාව අතරේ රට තුල මේ පාලන ක්‍රමය සප්තපරිහානීය ධර්ම ආරක්ෂා කිරීමේ ක්‍රමවේදය සාර්ථක කරගන්න යොදලා තිබුණු වැඩපිළිවෙල? ඇත්තටම ගයන් මහත්මයා මම මුලදිත් මතක් කළා අර වජ්ජි කියන නමත් එක්කම ලිච්ඡවි රාජවංශයේ පිරිසින් ඒ වගේම ලිච්ඡවි කුමාර සූත්‍ර මූලාශ්‍රයත් එක්ක ගත්තම මුල්ම කාර්ය බොහොම රෞද්‍ර සරපරුෂ පිරිසක්. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ සප්තපරිහානීය ධර්ම අහලා ඒව අනුගමනය කරන්න වුණාට පස්සේ ඇත්තටම අපි ඒකට කියනවා සාමූහිකව පාලනය කරන්න පටන් ගත්ත බහුජන කැමැත්තට ඉඩ දීපු පිරිසක්. දැන් අපිට හිතා ගන්න උදාහරණයක් ඇටියට කියනවා නම් මේ ලිච්ඡවි රාජ්‍යයේ වජ්ජි රාජ්‍යයේ ලිච්ඡවි රාජකුමාරවරු 7707ක් සමාජිකයෝ හිටිය කියලා තමයි කියන්නේ. මම ඉතින් ධර්ම සාකච්ඡාව නිසා මෙහෙම කිව්වට කමක් නැහැ. නිකන් හිතන්නකෝ මේ දැන් අපේ පාර්ලිමේන්තුවේ 225ක්ද කොහෙදනේ සමාජික සංඛ්‍යාව. ඉතින් ඒ අතරතුර එකඟතාවයකට එන්න බැරුව ඇතුළේදී කොච්චර ගහමරා ගන්නවද, එළියේදී කොච්චර ගහමරා ගන්නවද, ඒකනේ අපි දකින දර්ශනය. හැබැයි අපට පුදුම හිතෙනවා මූලාශ්‍ර අධ්‍යයනය කරනකොට මේ ලිච්ඡවි රාජකුමාරවරු 7000 ගණනක් බොහොම සෞම්‍යව, බොහොම එකතුව, සමගිව තීන්දුව తీරන අරගෙන මහ ජනතාවගේ සුභ සිද්ධියට කටයුතු කරනවා. දැන් අපේ සර් මුලින් මතක් කළා රජ්ජුරුවන්ගේ වගකීම මිනිස්සු සතුටු කරන එක කියලා. අපේ පාලි මූලාශ්‍රයේ රාජ කියන වචනේ අටුවා විස්තර කරන්නේ ධම්මේන පරේ රංජේතිති රාජා. හරි, තමන්ගේ ජනතාව හරි ලස්සන වචනයක් එතන තියෙනවා ධම්මේන. ධාර්මිකව සතුටු කරනවා. ඒ මොකද ධාර්මික කියන වචනේ දැම්මේ. දැන් ලිච්ඡවි රාජ ධර්මවලයි අපේ තියෙන පාදකම වෙනස තමයි දැන් අපේ අය සතුටු කරනවා තමයි මිනිස්සු. හැබැයි කවුද සතුටු කරන්නේ? තමන්ගේ පාක්ෂිකයෝ. සමහර වෙලාවට සමහර අයට පාක්ෂිකයොත් අමතකයි. තමන්ගේ පවුලේ අය. තමන්ගේ හිතවතුන් සතුටු කරන්න යන්නේ. තීන්දුව తీරන ගන්නේ ඔක්කොම කරන්නේ තමන්ගේ පවුලේ අය සතුටු කරන්න, තමන්ගේ ඥාති මිත්‍රාදීන් සතුටු කරන්න. එහෙම නැත්නම් පාක්ෂිකයෝ සතුටු කරන්න. එතකොට ධම්මේන කියන ධාර්මික බව නැහැ. එහෙනම් මෙතන බෞද්ධ සංකල්පය තුළ ඇත්තටම පාලකයා කියන්නේ ධම්මේන පරේ රංජේති කියලා කියන්නේ ධාර්මිකව කියන වචනේදී පක්ෂ විපක්ෂ කතාවක් නැතුව සියලුම සාමාන්‍ය ජනතාව තමන්ගේ දරුවෝය. අන්නේ වචනේ හරි ලස්සන වචනයක්. ගාන මහත්මයා අහපු ප්‍රශ්නෙට දෙන සරලම දේ තමයි ලිච්ඡවි රජදරුවෝ තමන්ගේ රටවැසියා පාලනය කරලා තියෙන්නේ සියලු රටවැසියෝ තමන්ගේ දරුවෝය යන සංකල්පය. ඒක තමයි අපි ධර්මාශෝක රජුරුවොත් අපි කියන්නේ ධර්මාශෝක මහ රජුරුවොත් අවසාන කාලේ මේ සංකල්පයට ආවා කියලා. ඉතින් එහෙම බොහොම සෞම්‍ය බහුතර කැමැත්තක් එක්ක තියෙන හැමෝමත් එක්ක කතා බහ කරලා තනි මතයට නැතුව අපි ඒකට කියන්නේ සමූහාණ්ඩු ක්‍රමයක්. එහෙම නැත්නම් ඝන තන්ත්‍ර ක්‍රමයක් තමයි මොවුන් අනුගමනය කළේ. ඊට පස්සේ මේ සප්තපරිහානීය ධර්මවලම විතරක් නෙවි මොවුන් හැසිරුනේ. අපේ බෞද්ධ දේශපාලන දර්ශනය තුල තියෙන පරමාදර්ශී රාජ්‍ය පාලනය තමයි පාලකයා තමයි චක්කවර්ති රාජ කියන සංකල්පය. චක්කවර්ති රාජ සක්විති රජුරුවෝ. එතකොට මේ සක්විති රජකම කියන එක දැන් රාජ්‍ය කාලේ නම් රජ කාලේ රජකම ලැබෙන්නේ පියවුරුමෙන්නේ පියාගෙන් පුතාට එහෙමනේ. නමුත් මේ චක්කවර්ති රාජ්‍ය කියන එක පියවුරුමෙන් ලැබෙන දෙයක් නෙවෙයි. එය දස සක්විති වත් කියලා
එතන ක්‍රියාත්මක කරන්න ඕන තවත් අර 7ට අමතරව කරුණු 10ක් එනවා. මේ ඔක්කොම මේ ව්‍යවස්ථාවල් ඉන්නේ. මේ ව්‍යවස්ථාවල් වල ලිඛිතව තියෙන්න ඕන කරුණු 10ක්. දැන් අපි ඒවා කෙටියෙන් නාමත කියනවා නම් සම්පූර්ණ තියෙන්නේ තම පාලකයා රජ්ජුරුව මුලින්ම තියෙන්නේ තමන්ගේ පුත්‍ර දාරාදීන් ඒ කියන්නේ තමන්ගේ පවුලේ සමීපම ඥාතීන් ධාර්මිකව පෝෂණය කරලා රැක බලා ගන්නවා කියන එක. ඒ හැම එකම ධාර්මික කියන වචනේ කියනවා. කියන්නේ තමන්ගේ පවුලේ සමීප ඥාතීන් පවා අනවශ්‍ය විදියට නීතියෙන් පිටපැනලා සතුටු කරන්න පත්වීම් දෙන්න. එහෙම නැත්නම් වෙන මොනවා හරි අද කාලේ හැටි හිතා ගන්න පුළුවන් නේ. ඉතින් අපි ධර්ම සාකච්ඡාවක් නිසා ලොකුවට අපි ඒ ගැන කියන්න යන්න අවශ්‍ය නැහැ. කොහොම හෝ වේවා තමන්ගේ පවුලේ සමීපම ඥාතීන් ධාර්මිකව සතුටු කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟ කාරණාව තමන්ගේ බලසේනාව ධාර්මිකව සතුටු කරන්න පුළුවන් වෙන්න ඕන. එතන බලසේනාව කියන හැටියට අපි අද කාලේ ගන්නේ තමන්ගේ රජයක් කරන්න අවශ්‍යයි රාජ්‍ය සේවකයෝ අවශ්‍යයි හමුදා කාණ්ඩ අවශ්‍යයි මෙන්න මේ තමන්ගේ රාජ්‍ය පාලනයට උදව් කරන රාජ්‍ය සේවකයෝ සතුටු කරන එක ධාර්මිකව. නමුත් බලන්න ඉතින් අපි පිරිහෙන එක අහන්න දෙයක් නැහැ නේ ගෑනු මහත්තයා. ඇත්තටම රාජ්‍ය සේවකයෝ තෘප්තිමත්ද? දැන් රාජ්‍ය සේවයේ අපි ගුරුවරු දෙවියෝ හැටියට සලකනවානේ. එතකොට දැන් ගුරුවරු පවා මේ තෘප්තිමත් නැති විත්ති අපිට මේ දැන් මේ වර්තමාන කාලේ තියෙන උද්ඝෝෂණත් එක්ක රටේ තත්ත්වෙත් එක්ක මේ අපේ රට ගැන මම කතා කරන්නේ අපිට තේරෙනවානේ. එතකොට හිතන්න අනාගත පරම්පරාවට නව දැනුම දීලා පෞරුෂ සම්පන්න පෞරුෂයක් හදන්න දරුවෙක් හදන ගුරුවරු පාරට බහින මට්ටමට ආවම ඉස්කෝලේට ගිහිල්ලා කොහොමද පෞරුෂය පෙන්වන්නේ? එතකොට ඒ මට්ටමට වැටුනේ මට කියන්න අවශ්‍ය නැහැ ඒකයි. ඒ මට්ටමට වැටුනේ මෙන්න මේ දෙවෙනි කාරණාව. තමන්ගේ බලසේනාව කියන්නේ තමන්ට රාජ්‍යයට උදව් කරන රාජ්‍ය සේවකයෝ තමන්ගේ ත්‍රිවිධ හමුදාවේ ඒ කල්තුනේ සිවුරංග සේනාව කියලා කියන්නේ මේ අය ධාර්මිකව සතුටු කරලා පෝෂණය කරනවා. ඊළඟට ගත්තොතින් ශාස්ත්‍රීයන් පිළිබඳව තමන්ගේ. එතන ශාස්ත්‍රීය කියලා කියන්නේ ඇමතිවරු. ඒ කියන්නේ රාජ්‍යයට ඍජුවම සේවකයෝ නෙවෙයි. අපි කලින් කතා රාජ්‍ය සේවකයෝ මෙතන කියන්නේ අපි හිතමු තමන්ගේ දේශපාලනය කරන ඇමති මණ්ඩලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වගේ ඒ දේශපාලඥයෝ කියන එක තමයි මෙතන ශාස්ත්‍රීය කියන වචනෙන් අපට ගන්න ඕනේ. ඒ අයත් තමන්ගේ පක්ෂයේ පාක්ෂික බව නොසලකා පොදුවේ සතුටු කරන්න දක්ෂ වෙන්න ඕන. ඊළඟට බ්‍රාහ්මණ ගෘහපතියන්. එතන බ්‍රාහ්මණ ගෘහපතියන් කියන්නේ අද කාලේ හැටියට අපි භාවිත කරනවා නම් අපට ආදේශ කරගන්න වෙන්නේ ව්‍යාපාරික ප්‍රජාව. ගෘහපතිවරු කියලා කියන්නේ. එතකොට දැන් ව්‍යාපාරික ප්‍රජාව දැන් අපේ රටකට වෙලා තියෙන දේ බලන්නකෝ. දැන් අපි හිතමුකෝ රටට කොච්චර හොඳ ව්‍යාපාර කරත් දැන් ඉන්න පාලකයන්ට විරුද්ධව වැඩ කරා නම් ඒ ව්‍යාපාර කඩාවට්ටන්නේ නැද්ද? මේ අහඹු ලෙස නිවි ගයන් මහත්තයා ගැටලුව තියෙන්නේ මේ රටට අවශ්‍යම කරන ව්‍යාපාරික ප්‍රජාවක් වුණත් Tamanට විරුද්ධව වැඩ කරා නම් Tamanගේ දේශපාලන දර්ශනයට එකඟ නැත්නම් බලෙන් හරි ඒ ව්‍යාපාර වටනවා. හරි එතකොට කොහොමද දියුණු වෙන්නේ? නමුත් මෙතන කියන්නේ මේ ඊළඟ කාරණාව Tamanගේ රටේ ආර්ථික ශක්තිමත් කරන ව්‍යාපාරික ප්‍රජාව ධාර්මිකව අවශ්‍ය දේවල් සතුටු කරනවා කියන කාරණාව. ඊළඟට ඔන්න එනවා පස්වෙනුව ජනපද වැසියන්. ජනපද වැසියෝ කියලා කියන්නේ සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාව බොහොම හොඳට සතුටු කරන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඊළඟට මහාන බමුණන්. මහාන බමුණන් කියන එකෙන් අදහස් කරන අද කාලේ ආගමික නායකයින් ආධ්‍යාත්මික උත්තමයන් වහන්සේලා රැකවරණය දෙන එක. අවසීනවා අන්තිමට කියනවා සතාසිව්පාව පවා. සතාසිව්පාව පක්ෂීන් පවා ආරක්ෂා කරන්න පුළුවන්කමක් තියෙන්න ඕන. ඒ වගේම අධාර්මික කියා නවත්තන්න මූලධන පරිත්‍යාගය ආදී කාරණා ඉෂ්ට සිද්ධ කරන්න ඕන. ඉතින් හොඳට බලන්න මේක රාජ්‍යයට විතරක් නෙවෙයි. අර ඔබතුමා කලින් මතක් කළා වගේ ආයතනයක් ගත්තත් ආයතනයේ ප්‍රධානියා හිතුවට පස්සේ තමන්ගේ සේවකයෝ තෘප්තිමත් කරන හැටි ආරක්ෂා කරන හැටි මේ කියන්නේ.
ඊළඟට ආයතනයක් ගත්තම අනිත් බාහිර සමාජයත් එක්ක පිළිබඳ මෙතුම කතා කරාවි. ඉතින් මං හිතන්නේ සප්ත අපරිහානීය ධර්ම වගේම ලිච්ඡවි රාජ්‍ය ධර්ම දිගුවක් හැටියට චක්කවර්ති පරමාදර්ශී රාජ්‍ය පාලකයා බවට පත් වෙන්න මෙන්න මේ කරුණු 10 අපට දැන් ඔබතුමා අර කලින් ප්‍රශ්නයක් ඇහුවා මේවා ඇත්තටම අද කාලේ කරන්න පුළුවන්ද කියලා. ඇයි බැරි? මෙතුමා හොඳ උත්තරයක් දුන්නා. මේවා කරන්නම් කියලා පත් වෙලා වෙන වෙන දේවල් පෞද්ගලික න්‍යාය පත්‍ර කරන්න යන නිසායි බැරි වෙලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න බෞද්ධ දර්ශනය කියන්නේ අකාලික දර්ශනයක්. මෙය 6 වෙනි ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉන්දියන් සමාජයට දේශනා කළත් අදට වඩා හෙට තමයි මේ දර්ශනය මේ ලෝකේ ක්‍රියාත්මක කරන්න සුදුසුම පරිසරය හැදෙන්නේ. නමුත් කොච්චර සුදුසු පරිසරය හැදුනත් අර අපේ තියෙන පෞද්ගලික ආශාවන් නිසා පෞද්ගලික න්‍යාය පත්‍ර අනුගමනය කරන නිසා මේවා ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම මේවා ක්‍රියාත්මක කරන්න පුළුවන් අදටත් හෙටටත් කවදටත්. එහෙමයි අපේ හාමුදුරනේ. සත්‍ය එලෙස ඉස්මතු වෙනවා. ඇයි මේ දේවල් ප්‍රායෝගික නැහැ කියලා ඇතැම් අවස්ථාවල කෙනෙක් කියන්න පෙළඹෙන්නේ? මේ දේට අවධානය අඩු වෙන්නේ. රහස Taman තුල තිබෙන දුර්වලතාවක් බව ඊටම පැහැදිලි. 1948න් පසු අපේ රට පාලනය කළ සෑම පාර්ශවයකම තිබෙන්නා වූ හොඳ නිසා තමයි අපේ රටට මේ ඉරණ මත් වෙලා තියෙන්නේ කියලා මිනිසුන් කතා කරනවා. අපේ අපේක්ෂාව ලිච්ඡවි රාජ්‍ය ධර්ම පිළිබඳව පැහැදිලි කරමින් මොහන් මහත්මයා සඳහන් කරන විදිහට එහි ප්‍රයෝජනයක් ගන්න පාලන තන්ත්‍රයේ යමෙකුට හෝ පුංචි හෝ අවධානයක් තියෙනවා නම් ඒන් යහපතක් උදා කරන්නත් පවුල දක්වා එන කුඩාම පාලන ඒකකය දක්වා මේ ලිච්ඡවි රාජ්‍ය ධර්ම බුදුහාමුදුරෝ දේශනා කරපු මේ කරුණ වලින් ප්‍රයෝජන ගැනීමට යම්කිසි උත්ප්‍රේරණයක් ඇති කිරීමයි අපේ සාකච්ඡාවේ අරමුණ. කෙටි විරාමයකින් අපි මොහන් පල්ලිගුරු මහත්මයා අපි නැවතත් මේ ලිච්ඡවි රාජ්‍ය ධර්ම අපේ කුඩාම පාලන ඒකකය පවුල වෙතට යොමු කරමු. ඔබතුමා ප්‍රවේශයක් ලබාගෙන මූලික කරුණු කිහිපයක් පැහැදිලි කළා. ලිච්ඡවි රාජ්‍ය ධර්ම පවුල කියන එකකයට ආදේශ කරගෙන ලිච්ඡවීන් සෞභාග්‍යයට ගියා වගේ අපට ගමනක් තිබෙනවද? ගාන් මහත්මයා මේ අපි පවුලටම මට චූටි අවසරයක් දෙන්න මේ මොහොතේ පවතින කාලීන ප්‍රශ්නයක් රාජ්‍යයට ආදේශ කරගෙන පවුල ගාවට එන්නට අපි සප්ත අපරිහානි ධර්ම වල මුල්ම ධර්ම කරුණු දෙක සමින් වහන්සේ අපූර්ව දේශනා කරා වගේ නිතර රැස්වීම හා සමගිව රැස්වී සමගිව සාකච්ඡා කොට සමගිව විසර යමනේ. ඒතරට ප්‍රශ්නයක් එනවා මොකටද මේ නිතර රැස් වෙන්නේ? ඒක අපි අහන්න ඕන දෙයක් නේ. ඒක රැස්ුනේ මොකටද? කණ්ඩා බීලා විනෝද වෙන්නද? නැත්නම් ජනතාවට හෝ රාජ්‍යයට බලපාන දෙයක් ගැන සාකච්ඡා කරන්නද? ඒතර අපිට ඒක නිශ්චිතවම තේරුම් ගන්න පුළුවන් මේ රටේ ජනතාවගේ සෞභාග්‍ය දේවල් පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන තමයි රැස් වෙන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒතර ඒවට ඒ මොහොතේ පවතින කාලීන ප්‍රශ්නයක් සාකච්ඡාට බඳුන් වෙනවා. දැන් අපි නිකමට ගත්තොත් අපේ රටේ දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය දේවල් අතර ප්‍රධානම දේ ආහාරනේ. ඒතර අපේ රටේ යම් පිරිසක් මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරනවා. තව පිරිසක් එය මිලදී ගැනීම හරහා අර නිෂ්පාදනය කරපු පිරිසට ජීවත් වීමේ මාර්ගය නිර්මාණය වෙනවා. දැන් අපේ රටේ ගොවි ජනතාව ගනිමු. ඒතර අපේ රටේ ඉන්න අනුරාධපුර පොළොන්නරුව දඹුල්ල ආදී ප්‍රදේශවල හා එතනින් හා උඩරට ප්‍රදේශයේ ජනතාව විශාල ප්‍රමාණයෙන් ඔවුන්ගේ දහඩිය හා මුදල් වැය කළ ණයටත් අරගෙන එළවලු ආදී ටික නිෂ්පාදනය කරනවා. ඒත් අපි පහුගිය කාලයේ පුරා කොතරම් දුටුවද ඒ මිනිසුන් හඬා වැටෙන හැටි. ලොඩි ගණන් ගෙනල්ලා විනාශ කරන හැටි. ඒ පළාතේ කොළඹ ජනතාව කොයිතරම් දුක් විඳිනවද? ග්‍රෑම් 250ක් ගන්න බැරුව එක මිල කොච්චරයිද? හරි දැන් අපි සප්ත අපරිහානි ධර්ම වල මුල් එකට යමු. එතකොට රාජ්‍ය පාලනයත් එක්ක කොතරම් පිරිසක් රට පාලනයකට සම්බන්ධ වෙනද? ආයත කෙළවර ඉන්න ග්‍රාම නිලධාරීතුමාගේ ඉඳලා සමෘද්ධි නියාමකගේ ඉඳලා දිසා ලේකම්වරයාගේ ඉඳලා පාර්ලිමේන්තුවට එනකම් පිරිසක් ඉන්නවා. මම දැන් නිකමට අහනවා හරි ඊළඟ අවස්ථාවේ හරි මේ අස්වැනු ටික එනකොට මේක රට පුරා බෙදා හරින ක්‍රමවේදයක් අපි එකතු වෙලා සාකච්ඡා කරලා හදලා තියෙනවද?
මම නිකන් අහන මේ ඊටාම වටිනා කාරණයක් ඔබතුමා පෙන්නලා දෙන ඊටාම සංවේදී මහා හරිම ඛේදවාචකයක් මේ මගේ ඇඟේ නිකන් මට ඒක දැනෙන ඔය මිනිස්සුන්ගේ දුක මම අහන් හිටියා කතා කරද්දි මේවා බැංකුවට කොහොමද ගෙවන්නේ. ඒතර මම සරල ප්‍රශ්නයක් අහනවා. අර ග්‍රාම නිලධාරීතුමාගේ ඉඳලා රටේ ජනාධිපතිවරයා දක්වා පිරිසක් ජනතාවගේ මුදල් වලින් යැපෙද්දී මේ ඊළඟ කන්නටවත් මේ ගොවි ජනතාව නිෂ්පාදනය කරන ටික රට තුර බෙදා හරින්න බැරි නම් ඉතින් එයාගෙන් ඇති වැඩේ මොකද්ද? එක පිරිස පැත්තක පිරිසක් කන්න නැතුව දුක් විඳිනවා. මේ පුංචි රටේ වර්ගට 65000 ගානයි තියෙන්නේ. අනිත් කෙලවරේ හදන ටික විකුණ ගන්න බැරුව ඒ මිනිස්සු උද්ඝෝෂණ කරනවා නම් අපිට නායකයෝ ඉන්නවද? අර මනුස්සෝට එහෙම හිතෙනවානේ. කෝ අපි පත් කරපු නායකයෝ කියලා. හරි. ඒතර පාර්ලිමේන්තුවේ දැන් රැස් වෙන්න ඕන මොකටද? පාර්ලිමේන්තුවේ මේක සාකච්ඡා වෙන්න ඕනේ මන. හරි. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන තැන ඒතර සාකච්ඡා කරනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද කරන්න තියෙන්නේ? සරල වැඩයිනේ ගන්න මහත්මයා කරන්න තියෙන්නේ. ගොවි ජනතාවට මේ තාක්ෂණයේ තියෙන එක. දැන් මේක ප්‍රශ්න කියලා මම දෙන්නේ අපි නිකන් උත්තරේකුත් කියොත් මට තේරෙන විදිහට මගේ මේ පුංචි මොලේට තේරෙන විදිහට මම රාජ්‍යපාලනයට ගිහලා නැහැ. ඒ ගොවි ජනතාවට තමුන්ගේ නිෂ්පාදනය දැන් අපි මෙහෙම ගම්මුකෝ ලංකාවේ යම් තැනක ඉන්නවා තරුණියක් විවාහ වෙන්න අපේක්ෂාවෙන්. මිනිසෙක් හොයනවා. තව තැනක පිරිමියෙක් ඉන්නවා කසාද බඳින කැමැත්තෙන් තරුණියක් හොයනවා. සරල ක්‍රමයක් මේ ලංකාවේ දැන් තියෙනෝනේ. මංගල සේවා. හරි සරලයිනේ. මංගල සේවා. කැමැති ඔක්කොම කට්ටිය අරගෙන තොරතුරු දාගත්තා. දෙගොල්ලෝ තොරතුරු හොමාරු කරගෙන කොච්චර බඳිනවද? ඉතින් අපේ පාලකයන්ට මේ විදිය ක්‍රමයක් හදලා දෙන්න බෑනේ ගොවි ජනතාවට. මොකද කරන්න තියෙන්නේ? එක පැත්තක කට්ටිය නිෂ්පාදනය කළ තුරු ඒතකොට ඒ කට්ටියගේ තොරතුරු දාන මගාව වට්ටක්ක මෙච්චර තියෙනවා හවල් දවසට මේක සොනු නෙලනවා. පොඩි වැඩයිනේ තියෙන්නේ. මංගාව බණ්ඩක්ක මෙච්චර තියෙනවා අක්කර හවල් දවසට නෙලනවා මෙන්න මගේ ගාන. අනිත් පැත්තේ මිලදී ගන්න කැමති කට්ටිය. එයාලා කියනවා රයිට් ඔය ගානට ගන්න බෑ මේ ගානට දෙන්න. සාකච්ඡාවේ ඒ කට්ටිය කතා බහ කරගන්නේ. ඊට පස්සේ තියෙන අතරින් අස්වැන්න අරගෙන අදාළ තැනට යවන්නනේ. පොඩි වැඩයි මට තේරෙන විදියට. දැන් මේක කරන්න බැරියයි. එහෙම කරාම අපේ කොමිෂන් එක ලැබෙන්නේ නැහනේ. සමහරුන්ට මේක කරාම මට තියෙන බලය නැති වෙනවනේ. අන්න එතෙන් තමයි ලිච්ඡවි රාජධර්ම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නේ. ලිච්ඡවි රජදරුවන්ගේ කාලේ ඔවුන්ගේ සමාජයේ නොතිබුණු මාෆියා කියන දේවල් අපේ සමාජයේ විවිධ විදිහට ගොඩනැගිලා ඒවා හුරනවා. ඒවා හුරනවා. ඒක තමයි මේකේ ප්‍රශ්නේ. ඒතකොට අර අතරමැදියට ගන්න පුළුවන් ටික ගන්න බැරි වෙන හන්දා දෙපාර්ශ්වයක් නැති කරනවා. රටක ගොවි ජනතාව නැති වෙනවා කියන්නේ රටේ අනාගතේ මොකද්ද? ඊළඟට බිහි වෙන ආනයනය කරන පිරිස. එයාලා එකෙන් තව ලොකු කුට්ටි තියාගන්න තව ව්‍යාපාරයක්. රට දියුණු වෙයිද? ඒතකොට රටක නායකයෙක් ඉන්න ඕන මොකටද? නායකයාගේ වගකීම රටේ ජනතාවගේ සමෘද්ධිය නම් අර පැත්තෙන් නිෂ්පාදකයා ආරක්ෂා කරගන්නත් ඕනේ. මේ පැත්තෙන් පාරිභෝගිකයා ආරක්ෂා කරගන්නත් ඕනේ. ඒතකොට අර පෞද්ගලික අභිමතාර්ථ වලින් මිදෙන්න ඕනේ. ඒ කියන්නේ රට ජනතාව තමයි පරමාර්ථය වෙන්න ඕනේ. පොඩි වැඩ මේවයි තියෙන්නේ. මේ රාජ්‍ය දියුණු කරන්න බැරිද කියලා මගෙන් ඇහුවොත් කවුරු හරි මට නම් දැනෙන්නේ ගෑන් මහත්මයා මේකත් දියුණු කරන්න බැරි නම් මොකද්ද දියුණු කරන්න පුළුවන්? අපිට ඕනේ විනිවිද භාවයෙන් යුතු නායකත්වයක් විතරයි. දැන් රටට තියෙනනේ විදේශ විනිමය පිළිබඳ අර්බුදයක්. රටේ ඉහළින් සිටින සියලුම නායකයෝ ප්‍රථමයෙන් ප්‍රතිපත්තිගරුක වී ආදර්ශයෙන් තමුන්ගේ කැපවීම පෙන්නා. මුළු රටේ ජනතාවට ඉල්ලීම් ටිකක් කරන්න මේවා කරලා දෙන්න කියලා. හෙට ඉඳලා මේ රටේ මිනිස්සු කරනවා. ඉල්ලීමක් කරන්න අපිට මේ වෙලාවේ ඩීසල් බලාගාර දුවවන්න බෑ. ඩීසල් ආනයනය කරන්න ඕන, වියදම අඩු කරන්න ඕන. මුළු රටේ ජනතාව රාත්‍රී 9 ඉඳලා 10 වෙනකම් පැය දෙකක් විදුලිය පාවිච්චි කරන්න එපා කියලා. ඔබ හිතනවද කරන්නේ නැහැ කියලා? හැබැයි ඉස්සෙල්ලාම අර මන්දිරවල ඔෆ් කරලා ඉන්න ඕනේ. ජනතාවගෙන් ඉල්ලන්න අපිට මේ වෙලාවේ ඉන්ධන ගේන ලොකු මුදලක් යනවා. ඒක නිසා කරුණාකරලා සතියට එක දවසක් ඔබේ පෞද්ගලික වාහන පාරට දාන්න එපා. මෙන්න පොදු වාහන දාලා තිනවා මේවෙන් වැඩට එන්න කියලා. ඔබ හිතන්නේ නැහැ විතරයි කියලාද? මිනිස්සු කරනවා. අපේ රටේ මිනිස්සු තරම් රටට, ජාතියට, ආගමට මිනිස්සුන්ට ලෙන්ගතු මිනිස්සු මම දන්නේ නැතව කොහේ හරි ඉන්නවද කියලා. බෞද්ධ ආభాෂයෙන් පෝෂණය ලැබපු බෞද්ධයාද බෞද්ධ නොවන අයද පෝෂණය වෙච්ච ජාතියක් මේක. හැබැයි අපිට පේන්න ඕනේ කවුරු හරි මේක හරියට කරනවායි. අන්නේ කරනකොට මිනිස්සු පෙළ ගැසෙනවා. ඔව් දැන් මොහන් මහත්මයා එක්තරා විදියකින් ජනතාව වෙනුවෙන් පවතින නීති ක්‍රියාත්මක කරලා අර ලිච්ඡවීන් විදියට විනිවිද භාවයෙන් කරන්න බැරි වුණු දෙයට අහුරන මාෆියාව බිඳින කොටත් ඇතැම් විට පූජ්‍ය පක්ෂයට අදාළ බලවේග පවා ඒ මාෆියාව බිඳින තැනදී මාෆියා කරුවන් වෙනුවෙන් උද්ඝෝෂණය කරනවා කියලා චෝදනාවක් තියෙනවා. ඉතින් කොතනකින්වත් අපේ රටට නිවැරදි මාවතට අවතීර්ණ වෙන්න එතකොට හැකියාවක් වෙන්නේ නැහැ කියන චෝදනාවක් තියෙනවා. ඔබ ඉතා වැදගත් දෙයක් අහන්න ගන්න මහත්මයා. දැන් අපිට හරි කවුද වැරදි කවුද මේ රටට හරි උපදෙසක් දෙන්නේ කවුද කියලා හොයාගන්න බැරි තරම මේව අවුල් වෙලා තියෙන්නේ.
ඒකට වෙන්නේ හැමෝම අර ආත්මාර්ථය කියන එක ඉස්සරහට අර මට ලැබෙන්නේ මොකද්ද? ඔකට අපි ෂෝක් කතාවක් තියෙනවා. මට මතකයි අන්දරේ රජතුමත් එක්ක යනකොට බණ්ඩක් අහේන පෙන්නලා කිව්වලු මේක අහලත් ඇති ප්‍රසිද්ධ කතාවක්. මේ අන්දරේ මේ බණ්ඩක් හරි ෂෝක් කෑමක් කියලා කිව්වලු. ඒතර අන්දරේ කොහේ එහෙමයි රජතුමනි රජ කෑමක් කියලා කියනවා. අනේ එහෙම කියනවා. ආයෙත් වෙලාවක කියනවා බණ්ඩක් හරි සෞතුයි අන්දරේ කිසි වැඩක් නැහැ. ආපෝ රජතුමනි ගන්න දෙයක් නැහැ. ඒක හරි සෞතු වචන කියන අපි හැමෝම සමහරනේ බලු කෑමක් කියලාම කියනවා. ඒක රජතුමා අහනවා පුදුම මිනිස්සෙක් නේ ඉස්සෙල්ලා මේක රජ කෑමක් කියලා දැන් කියනවා හරි සෞතු කෑමක් කියලා. එතකොට අන්දරේ කියනවා හාමුදුරනේ මේ රජතුමනි මම වැඩ කරන්නේ ඔබ වහන්සේට මිසක් බණ්ඩක්ක වලට නෙවෙයිනේ කියලා. ඔහොම අය තමයි දැන් ගොඩක් ඉන්නේ. බණ්ඩක්ක වලට නෙවෙයි රජතුමාට වැඩ කරන අය. ඒතරක වරදිනවා. මම කියන්නේ රටේ යම් පිරිසක් මේ කියන පක්ෂ දේශපාලෙන් බැහැරව උත්තරීතර කණ්ඩායමක් විතර ඉන්න ඕනේ. පැහැදිලිව. දැන් ඔබතුමා එළවලු ගැන සඳහන් කළා වගේම සහල් මාෆියාවක් පිළිබඳව කාලෙකදී කතා කරලා ඒවායේ ඒ මාෆියාව බිඳින්නට යම්කිසි පියවරක් ගත්තා කියන තත්වයක් පේනකොට එතනදී අපේක්ෂා නොකළ තත්වයක් ඒ මාෆියා කරුවන් ආරක්ෂා කරන කණ්ඩායමක් ඉදිරිපත් වුණා කියන චෝදනාවක් ඉදිරිපත් වෙන එක පැත්තකින් මේ අපට වර්තමානයේ දකින්න ලැබෙන කාරණා පිළිබඳව එහි සත්‍ය සත්‍යතාවය සොයා ගැනීම ඔබට බාරයි. නමුත් කොතනකින්වත් අපිට මේ ගැලවීම සිද්ධ කරගන්න බැරි තත්වයක් නේ ඔබතුමා කියපු විදිහට හැම තැනම අර අන්තෝ ජටා බහි ජටා කියන ඇතුළෙත් ගැට පිටත් ගැට කියන වගේ තත්වයක් ඇති කරලා තියෙනවා. නමුත් කොතනක හෝ ජාතියක් විදියට අපට ලිච්ඡවි පාලනය පිළිබඳ මැතිවරණයක් ආසන්න වන විට වර්ණනා කරමින් බෞද්ධයා තුළ යම් සංවේදීතාවක් ඇති කිරීම නොව හරියාකාරව එතෙන්ට ප්‍රවේශ වීමේ මාර්ගයක් විවෘත විය යුතු වෙනවා. අපි මේ සාකච්ඡාවේ ඉදිරියේදී රාජ්‍ය පාලනයට සේම පුද්ගලිකව අපේ පවුල කියන එකකයේ තුලටත් ලිච්ඡවි රාජ්‍ය ධර්ම තුලින් ගත හැකි කරුණු පිළිබඳව කාල වේලාව අනුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මහන් පල්ලියගුරු මහත්මයා ඊ타මත්ම වටිනා නූතන වර්තමාන උදාහරණ රැසක් ගෙන හැර දැක්වුවා. ඒ වගේම අපේ හාමුදුරුවෝ ධර්ම දේශනා සූත්‍ර දේශනා තුලින් ධර්මානුකූල කරුණු විවරණය කරමින් අපිට ඊ타මත්ම වැදගත් අවබෝධයක් ලබා දෙනවා. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ සප්ත අපරිහානියෙන් ධර්ම වලින් එහාට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ තවදුරටත් යහපත් පාලනයක් ගෙන යන්න ගෙනහැර දක්වපු කරුණු කාරණා පිළිබඳව පැහැදිලි කරන්න ආරාධනා කරන කරුණු 10ක් පිළිබඳව මීට පෙරත් ඔබ වහන්සේ විස්තර කළා. ඔව්. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න කලින් මට හිතුණා ගායන මහත්මයා අපේ මහන් මහත්මයාගෙන් අහපු ප්‍රශ්නයකදී මේ විවිධ මාෆියා හා ව්‍යාපාර අපට අඩපණ කරන්න යන අවස්ථාවලදී සමහර වෙලාවට විවිධ හිතන්නේම නැති පිරිස් ඇවිල්ලා ඒවට අයිතිම නැති පිරිස් ඇවිල්ලා ආරක්ෂාවක් ලබා දෙනවා. දැන් උදාහරණයක් ඇටියට ඔබතුමාට මතක් වෙන්නේ නැත්තේ මේ ඊයේ පෙරේදාම වෙච්ච අර පොළොන්නරුවේ හාල්මෝල් වටලන්නේ යද්දී ස්වාමින් වහන්සේලාම පිරිසක් ඇවිල්ලා මේ ඒකට බලපෑම් කරපු ආකාරය ඉතින් මෙතුමට ඒකට ඍජුව පිළිතුරක් දෙන්න බැරි විදිය මට වැටහුණා. මම ඇත්තටම භික්ෂුන් වහන්සේ නමක් හැටියට මා ප්‍රසිද්ධිය කියනවා පාලකයොත් දැනගන්න ඕන, ඒ වගේම නීතිය ක්‍රියාත්මක කරන කට්ටියක් දැනගන්න ඕන කිසිම වෙලාවක චීවරය සිවුර අවභාවිත කරන්න දෙන්න හොඳ නැහැ. මම කියන වචනේ තමයි භික්ෂුවකට ගැළපෙන්නේ නැති යම් කිසි තැනකට ගිහිල්ලා ඒ වෙනුවෙන් පෙනී හිටිනවා නම් ඒ සිවුර අවභාවිත කිරීම. මොකද අර සිවුරට තියෙන ගෞරවය නිසානේ බය නැතිව ඉස්සරහට යන්නේ. දැන් එතෙන්ට ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ටිකක් ආවනම් පොලිසියෙන් ඒ කට්ටිය අත්අඩංගුවට අරගෙන නීතියට ඉදිරිපත් කරනවනේ. එතකොට ඒක දැන හාමුදුරුවරුන්ට උනත් මම නම් කියන්නේ එහෙම ක්‍රියාත්මක වෙන්න මේ රටේ ඉඩ අවස්ථාව දෙන්න අවශ්‍ය නැහැ. හාමුදුරුවන්ට සුදුසු දෙයට ඉදිරිපත් වෙලා ඒ දේවල් කරන්න අවස්ථාව තියෙනවා. නමුත් සුදුසු නැති දේවල් වලට කිසිම වෙලාවක ඒකෙන් පෞද්ගලිකව ඒ හාමුදුරුව විතරක් නෙවි මුළු මහත් භික්ෂු සංඝයාමත් පොදුවේ ගත්තට පස්සේ ආගමත් සියලු දේම
පිරිහීමටපත් වෙනවා. ඒක වෙනම මතක් කළේ. දැන් ඔබතුමා අපි නැවත මාතෘකාවට ගිහිල්ලා රාජ්‍ය පාලනයේදී ධාර්මික රාජ්‍ය පාලනයක් සඳහා රටේ සංවර්ධනය පිණිස බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් හැවුවා. හොඳ මූලාශ්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රය කියලා. එතන ධාර්මික බවයි අධාර්මික බවයි දෙපැත්තම කරුණු වලින් හරි ලස්සනට පෙන්නලා තියෙනවා. රටක් කොහොමද සෞභාග්‍යමත් වෙන්නේ කියලා. දැන් අර යහපාලන වචනේ වගේම සෞභාග්‍ය කියන වචනේ අපේ රටේ දේශපාලන න්‍යායපත්‍ය වල තියෙනවනේ. සෞභාග්‍යයේ දැක්මක් පිළිබඳව. සෞභාග්‍යයේ දැක්ම කියලා භාවිතා කරනවා. එතකොට ඇත්තටම මේ වචනේ දැන් බුදුරජාණන් වහන්සේත් පැහැදිලි කරනවා රටක් සෞභාග්‍යමත් වෙන්න. තවත් වචනකින් රටක් සමෘද්ධිමත් වෙන්න මොන වගේ දෙයක්ද බලපාන්නේ. අපිට පේනවා මේ හැම දෙයකම බුදුරජාණන් වහන්සේ මූලිකත්වයේ දීලා තියෙන්නේ රාජ්‍ය පාලකයාට, රාජ්‍ය නායකයාට. ඒක හේතුඵලවාදීව ඊටාම ලස්සනට ක්‍රමානුකූලව අනුපිළිවෙලට එන ක්‍රමයක් දක්වලා තියෙන්නේ. එතන කියනවා පළවෙනිම කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පළවෙනි කාරණා හැටියට රජු ධාර්මික වෙන්න ඕන. එතන රජු කියන එකට අපි අද ආදේශ කරගන්නේ රටක් නම් රට පාලනය කරන රාජ්‍ය නායකයා. එතකොට අමාත්‍යාංශයක් නම් අමාත්‍යාංශය පාලනය කරන අමාත්‍යවරයා ධාර්මික වෙනකොට අමාත්‍යාංශය සමෘද්ධිමත් වෙනවා. රටට වැඩදායී වෙනවා. ඒතර නගරයක් නම් නගරාධිපතිවරයා, ගම නම් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා. මේ කියන විදිහට ඒ කියන නායකත්වය ධාර්මික වෙනකොට ඒ කියන්නේ වැරදි දේවල් කරන්නේ නැතුව ධර්මානුකූලව සත්‍ය. එතන ධර්මයේ කියලා කියන්නේ බුද්ධ ධර්ම කියන කාරණාව නෙවෙයි. එතන ධර්මයේ කියලා කියන්නේ සත්‍යගරුක බව, නීති කාමී බව. එතනත් ඔය නීති ගරුක කියන වචනට මම එච්චර කැමති නැහැ. අයිය. නීති ගරුක කියනකොට වෙන්නේ මොකක්ද දන්නවද? එයා නීතියට ගරු කරනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. හැබැයි නීති කාමී කියන වචනේ තේරුම තමයි නීතියට කැමතිනේ. දැන් උදාහරණයක් ඇටියට කියමු කවුරු හරි කෙනෙක් යතුරු පැදියකින් කියන්නේ මෝටර් සයිකලයකින් අපි දන්නවා යනකොට මේ හිස් ආවරණ හෙල්මට් පළඳින්න ඕන. නමුත් හෙල්මට් පළඳින්නේ නැතුව යනවනේ ගම. ඉස්සරහා පොලිසියෙන් හිටියොත් මොකද කරන්නේ? ඉක්මනින් නවත්තලා මේ තල්ලු කරගෙන බයිසිකලේ යනවා. ඇයි ඒ නීතියට ගරු කරපු නිසානේ. දැන් නීතියට ගරු කරේ නැත්නම් පොලිසිය දකිද්දි යන්න එපා හෙල්මට් එක නැතුව. හැබැයි නීතියට කැමති වුණා නම් හෙල්මට් එක පළඳින්න නැතුව බයිසිකලයට නගින්නවත් නැහැ. හරි. එතකොට මෙතන ධාර්මික බව කියන්නේ රාජ්‍ය පාලකයාගේ මේ සත්‍යගරුක බව හා නීතිකාමී, ඒ කියන්නේ තමන්ගේ රට තමන් විසින්ම පනවගත් ව්‍යවස්ථාපිත නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම රාජ්‍ය පාලකයා නායකයා සත්‍යගරුක වෙලා ව්‍යවස්ථාපිත නීතිය ක්‍රියාත්මක කරනකොට ඊළඟට කියනවා රාජයුත්තකා. රාජයුත්තකා කියන්නේ රජුරුවන්ගේ පිටිපස්සේ ඉන්න පිරිස. අද කාලේ නම් ඇමති මණ්ඩලය හා ඒ කියන දේශපාලඥයොත් මොකද වෙන්නේ? ධාර්මික වෙනවා. ඒ කට්ටියත් සත්‍යවාදී වෙනවා. හරි. ඊළඟට කියනවා තුන්වෙනි කාරණාව එහෙම වෙනකොට බ්‍රාහ්මණ ගෘහපතිය. ඒ කියන්නේ අද කාලේ අර මම කලින් කිව්වා වගේ එතන කියන්නේ ව්‍යාපාරික ප්‍රජාවත් ධාර්මික වෙනවා. ඇයි දැන් ඒ කට්ටියට ධාර්මික වෙන්න බෑනේ. ඒ කට්ටිය පාලනය කරන ඇමතිවරු පවා ධාර්මික නම් මේ කට්ටියත් ධාර්මික වෙනවා. ඊළඟට කියනවා ගම්වැසියෝ සාමාන්‍ය ජනතාව ධාර්මික වෙනවා. දැන් බලන්න එතන මේ හතර ගොල්ලොම ධාර්මික බවට පත් වුණාට පස්සේ ස්වභාව ධර්මයට බලපාන හැටි බඳ අපි දැන් මෙච්චර වෙලා කතා කරපු නොකරපු දෙයක්. ස්වභාව ධර්ම ඊළඟට කියන පස්වෙනි කාරණාව සඳහිරු නැකත්තරු ආදී දේවල් රෑදවල් ඍතු සංවත්සර සියලු දේම සමව පවතින. දැන් බලන්න දැන් අර රාජ්‍ය පාලකයා ධාර්මික වෙලා අනුයුක්තකයෝ ධාර්මික වෙලා ව්‍යාපාරික ප්‍රජාව ධාර්මික වෙලා සාමාන්‍ය රටවැසියා ධාර්මික වෙනකොට ස්වභාව ධර්මයට බලපාලා රෑදවල් දෙක ඍතු වෙනස් වීම පවා සම වෙනවා. එහෙම සම වෙනකොට මොකද කියන්නේ?
සුළං හැමීම විෂම වෙන්නේ නැතුව ක්‍රමානුකූලව සමව සුළං හමනවා. සුළං හැමීම සම වෙනකොට දෙවියෝ සතුටු වෙනවා. දෙවියෝ සතුටු වෙනකොට වැස්ස නිසි කාලෙට වහිනවා. වැස්ස නිසි කාලෙට වැස්සට පස්සේ රටේ ඔබතුමාලා කතා කරපු භවභෝග සම්පත් හොඳට ලැබෙනවා, ශාස්ත්‍රීය වෙනවා. එහි අඩංගු හරි ලස්සන එතන වචන කියනවා ඒ භවභෝග සම්පත් ලැබෙනවා තමයි. නමුත් මේ ධාර්මික බවත් එක්ක වැස්ස නිසි කල ලැබෙනකොට භවභෝග සම්පත් වල තියෙන ශක්ති වර්ධක ප්‍රමාණය ජීව ප්‍රාණය වැඩි වෙනවා. එතකොට එහෙම වුණාම ඒ සස්්‍ය භවභෝග සම්පත් අනුභව කරන රටවැසියා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන පංචවිධ සම්පත්තියෙන් ආඩ්‍ය වෙනවා. ඉතින් බලන්න පටන් ගත්තේ කොතනින්ද? රාජ්‍ය පාලකයාගෙන්. රාජ්‍ය පාලකයා ඇතුළු ඒ පිරිස ධාර්මික වෙනකොට, සත්‍යගරුක වෙනකොට ස්වභාව ධර්මය සම වෙනවා, විෂම වෙන්නේ නැහැ. ස්වභාව ධර්මය සම වෙනකොට අපට ලැබෙන පොළවෙන් ලැබෙන ඵලදාව භවභෝග සම්පත් පෝෂ්‍ය පදාර්ථත් එක්ක ක්‍රමානුකූලව ලැබෙනවා. අවසානයේදී ඒව අනුභව කරන රටවැසියා ආයුෂ වර්ණ බල සැප ප්‍රඥා කියන පංචවිධ සම්පත්තියෙන් ආඩ්‍ය වෙනවා. ඒක නිවේද සෞභාග්‍ය දක්ම. ඒක නිවේද රටක් සමෘද්ධිමත් වෙනවා කියලා කියන්නේ. දැන් සමෘද්ධිය කියන එකේ සෞභාග්‍ය කියන එකේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන පහ මම නම් අහලවත් නැහැ, දැකලවත් නැහැ. මම වැඩි දේශපාලන උනන්දු නැහැ, තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් අද හැමෝම රටේ සෞභාග්‍ය දැක්ම කියලා කතා කරන්නේ මහා මාර්ග පද්ධති දියුණු කිරීම, පාලම් බෝක්කු හදන ඒවා, මහා කර්මාන්ත ශාලාවල් හදන ඒවා. නමුත් මොන මේ ගෑන් මහත්තයා මොන දේශපාලන න්‍යාය පත්‍රයකද මෙන්න මේ දේවල් කරාම රටවැසියාගේ ආයුෂ ආඩ්‍ය වෙනවා. මෙන්න රටවැසියාගේ වර්ණ සම්පත්තිය ආඩ්‍ය වෙනවා. මෙන්න රටවැසියාගේ බලය ප්‍රඥාව වැඩි වෙනවා. ඇත්තටම මේවට අපි කවුරුවක්වත් මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ නැහෙනි. එහෙනම් ඇත්තටම රටක් සෞභාග්‍ය පටන් ගන්න එතන ඉඳලා ආපහු අනිත් පැත්තත් කියන්න පුළුවන් එක වචනෙන් රටක් අධාර්මික වෙලා රටක් පිරිහෙන්නේ මේකම තමයි. රජ්ජුරුව හොයවත් රාජ්‍ය පාලකයා අධාර්මික වෙනකොට, අසත්‍ය ගරුක වෙනකොට එයාගේ වටේ ඉන්න අනුයුක්තිකයොත් අධාර්මික වෙනවා. ඊළඟට වෙළඳ ව්‍යාපාර ප්‍රජාවත් අධාර්මික වෙනවා. සාමාන්‍ය රටවැසියත් අධාර්මිකයි. මේ කියන කණ්ඩායම් හතර අධාර්මික වෙනකොට ස්වභාව ධර්මයට බලපානවා. මොකද්ද වෙන්නේ? එතකොට සඳතරු තාරකා අවුව වැස්ස ඒ සියල්ල දෙම විෂම වෙනවා. ස්වභාව ධර්මයේ විෂම වෙන තැන වෙලාවට වැසි වසින්නේ නැහැ. භවභෝග සම්පත් ලැබෙන්නේ නැහැ. ලැබුණත් ලැබෙන්නේ කෘතිම දේවල්. ඒ නිසානේ දැන් අදත් ඔය කියන්නේ කාබනික පොහොර හා කෘතිම පොහොර ප්‍රශ්න තියෙන. ඉතින් මොනවා වුණත් ඔය කෘතිම පොහොර දාලා රසායනික පොහොර පාවිච්චි කරනකොට දැන් තියෙන ජීව ගුණය නැහැනේ. ඉතින් ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලැබෙන්නේ නැති එක අහන්න දෙයක් නෙවෙයි. දැන් හිතන්නකෝ එතකොට දැන් මේ රජ කාලේ හා මීට මං හිතන්නේ නෑ අවුරුදු 100කට එහා පැත්තේ රටින් ගෙන්නපු කාබනික රටින් ගෙන්නපු රසායනික පොහොර පාවිච්චි කරේ නෑනේ අපේ කිසිම භවභෝග සම්පත. ඒ කාලේ මිනිස්සුන්ට අපි කිව්ව යෝධයෝ කියලා. කියන්නේ එච්චරට ජවයේ බලයේ ශක්තිය තිබුණා මේ පොළවෙන් අපට ලැබිච්ච භවභෝග සම්පත් එක්ක. හැබැයි අද අපි අර අධාර්මික බව නිසා පොළවේ සාරය භවභෝග වලට අපට ලැබෙන්නේ නැති නිසා අපි කෘතිමව රසායනික පොරෙක් කහුව කරන්න ගිහිල්ලා අර තියෙන ජව සම්පන්න භවය නැහැ. ඒ හේතුව පටන් ගත්තොත් මේ රාජ්‍ය නායකයට බලපානවා. එතන අධාර්මික වෙච්ච නිසා. එතකොට අන්නත් බුදුහාර කියනවා ඒක අනිත් පැත්තට එනකොට ඒ රට සෞභාග්‍යයෙන් තොරයි, ඒ රට සමෘද්ධියෙන් තොරයි. එහෙනම් සරලවම බෞද්ධ දේශපාලන දර්ශනය තුල රාජ්‍යයක ධාර්මික බවත් අධාර්මික බවත් රාජ්‍යයක සෞභාග්‍යයත් අසෞභාග්‍යයත් සත්‍යගරුක බවත් අසත්‍යගරුක බවත් රඳා පවතින්නේ වෙන කවුරුවත් මත නොවේ, රාජ්‍ය පාලකයා මතයි.
ලිච්ඡවි රාජ්‍ය ධර්ම ඇසුරෙන් අපි සාකච්ඡා කරන්නේ බෞද්ධ දේශපාලන විග්‍රහය පිළිබඳවත් ඒ වගේම ලිච්ඡවි රාජ්‍ය ධර්ම අපේ පවුල කියන එකකේ දක්වා අපිට ආදේශ කරගත හැක්කේ කෙසේද යන්න පිළිබඳවත් මේ උතුම් බිනරපුර පසළොස්වක පොහෝ දවසේ මෙහෙණි සස්න නමින් භික්ෂුණී පරම්පරාවක් ආරම්භ වුණු දිනය අපේ රටෙත් වසර දහසක් පමණ භික්ෂුණී ශාසනය පැවතුණා. එවන් මහෝත්තම සිදුවීමක් එදා සිදුුනෙත් අපේ හාමුදුරනේ ලිච්ඡවීන්ගේ රාජධානියේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටි බුදුහිමියන් වෙත පැමිණි මහා ප්‍රජාපති ගෝතමියට අනඳ හිමියන්ගේත් කරුණාවෙන් අෂ්ටගරු ධර්ම පිළිගෙන ලද ඒ කාන්තා පැවිද්ද නැමැති දායාදය නිසයි එවන් උතුම් දිනයක ලිච්ඡවීන් පිළිබඳව කතා කරන සාකච්ඡාවට කෙටි විරාමයකින් පසු අපි නැවත එක්වෙමු. බිනරපුර දවසේ අපේ උදෑසන ධර්ම සාකච්ඡාව අපි කෙටි විරාමයෙන් පසුව නැවත ආරම්භ කරනවා. ලිච්ඡවී රාජ්‍ය ධර්ම පිළිබඳව කරන සාකච්ඡාව මොහන් පල්ලියගුරු මහත්මයාණනි මනෝවිද්‍යා උපදේශකේ වගේම දේශකවරයෙකු වශයෙන් ඔබතුමාගේ අත්දැකීම් සම්භාරයද සමග මේ මාතෘකාව එදිනෙදා ජීවිතයේ අප අත්දකින බොහෝ දේට සම්බන්ධ කරමින් ඔබ කරුණු පැහැදිලි කරනවා. දැන් පාලන ඒකකයක ඉහළ සිට පහළ දක්වා පාලන ඒකකයකට ධාර්මික පුද්ගලයෙක් ප්‍රාර්ථනා කරනවා කියන දේ ප්‍රායෝගිකව මේ යුගයේදී අපට සිද්ධ කරගන්න කොයිතරම් අභියෝගයක් තියෙනවද? ඇතැම් විට යම් ආයතනයක ඉහළම තනතුරේ ඉන්න කෙනා ඒ විෂය කෙරෙහි ලෝකේම විශිෂ්ටම දැනුම තියෙන පුද්ගලයා වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ විෂමාචාර පැවතුම් තියෙනවා. ධාර්මික හැසිරීමක් නැහැ. එවැනි තැනකදී අපි මොකද්ද කරන්න ඕන? ඔව්. දැන් අපි රටක් හා ජනතාවක් විදිහට ගත්තම ගාන් මහත්මයානි අපි ඍජුවම කතා කරොත් දේශපාලනික වශයෙන් කියන අපිට සියල්ලට ප්‍රථම රට තියෙන්න ඕනනේ. එතකොට අපි නිතරම ඡන්දයකදී අපි රාජ්‍යයේ නායකයා හෝ අනිකුත් නායක නායිකාවන් පත් කරන්නේ මේ රටේ ජනතාව බොහෝ බලාපොරොත්තු තියාගෙනයි. ඒක අපි අවස්ථා ගණනාවකදී දොටුවා කොතරම් ජනතා පිබිදීමක් ඇති වෙනවද කියලා. එතකොට ඉන් අනතුරුව ඔවුන් හැසිරෙන ආකාරයන් මත වේගෙන් ඒ ජනතාපේක්ෂා බිඳ වැටේ ජනතාව ඊළඟ අවස්ථාව ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. හරි මේකට වැඩේ දෙන්නම් අපි වෙන කෙනෙක් පත් කරන්නම් කියලා. ඒතර අපි අවුරුදු ගාණක් පුරාවට අතීතයේ ඉඳලා කරලා තියෙන්නේ මේ වැඩේ. කෙනෙක් පත් කරනවා ඒ අසාර්ථක වූ විට අපේක්ෂා අතර අපි තව කෙනෙක් පත් කරනවා. හැබැයි රට ජනතාව තවම එක තැන. ලෝකේ සංවර්ධිත යම් යම් රාජ්‍යයන්ට ගියාම තමයි තේරෙන්නේ අපේ රටේ මිනිස්සු අපි කොච්චර පවුද කියලා. මෙච්චර ජෛව විවිධත්වයක් තියාගෙන මෙච්චර ස්වාභාවික සම්පත් තියාගෙන හැබැයි මගේ රටේ මේ මොහොතේ කොච්චර මගේ රටේ සහෝදර ජනතාව ඉන්නවද ඊළඟ වේල ගැන හිතමින් ඉන්න. ඒ හරි සංවේදී අද වගේ පහන් සිතුවිලි ඇති කරගන්න සුදුසු දවසක මම දුක් සිතුවිලි ඇති කරන්න කැමති නැහැ. දැන් ආයතනයක් යම් කිසි විදිහකින් අසාර්ථක වුණොත් පෞද්ගලික ආයතනයක් ඒ ආයතනයේ සභාපතිවරයාට කළමනාකාර අධ්‍යක්ෂවරයාට කියන්න පුළුවන්ද මේ සේවක කාර්ය මණ්ඩලය නිසා තමයි මේක අසාර්ථක වුණේ කියලා? කියන්න බෑ. ඒ පෞද්ගලික ආයතනයේ ප්‍රධානියා ඒ අසාර්ථකත්වයට වගකිව යුතුයි. ඒක තමයි පෞද්ගලික ආයතනයක විදිය. එතකොට ඒ කාර්ය මණ්ඩලයත් එක්ක වැඩ කරන්න බැරි නම් ඒ කියන්නේ ආයතන ඉලක්ක වලට යන්න බැරි නම් ඒ ආයතන ප්‍රධානියා තීරණ ගන්න ඕන ඒකට සුදුසු කෙනෙක් පත් කරන්න. එහෙනම් රාජ්‍යයක අසාර්ථකත්වය ජනතාව මත පැවරිය හැකිද? මම කියන්නේ ඒකත් නොහැකි. ඒ වගකීම ඒ රාජ්‍ය මෙහෙයවන්නන් විසින් බාරගත යුතුයි. ඒතර ගන් මහත්මයා මේක හරි සරල වැඩයි තියෙන්නේ. රට මෙහෙයවන සීළු දෙනාට අර අපි කලින් කතා කරපු ගෞරවනම් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ පෞද්ගලික අභිලාෂ කියන එක අවුරුදු කීපයකට පැත්තකින් තියලා. හොඳයි සදාකාලික බැරි නම් හැමදාම බැරි නම් අවුරුදු කීපයකට ජනතා අභිලාෂ කියන එකට මූලිකත්වය දෙන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සු ඒකට උදව් කරන්නේ නැතුව නෙවෙයි. හැබැයි මිනිස්සු ඒ බලාපොරොත්තු තියාගෙන ගමන පටන් අරගෙන මුල් කාල පරිච්ඡේදය තුළම දකිනකොට ජනතා අභිලාෂ නෙවෙයි පාලනයටපත් වූ පාලකයන්ගේ පෞද්ගලික අභිලාෂ වෙනුවෙන් තමයි වැඩ කරන්නේ කියලා ජනතාව අතාරිනවා. ඒක නම් සප්තපරිහානී ධර්මවල කරුණු තමයි මේ ඉන්නේ. ඒ කරුණු ටික තමයි මේ ඉන්නේ. ඒක නොපැවුණු නීති නොපැමිණීම පැනවීම
තමුන්ට වාසි වෙන විදියට නීති හදා ගැනීම වෙනකොට මිනිස්සු අතහැරලා දානවා. එහෙම කරුණක් මේකේ තියෙන්නේ. මම ලස්සන නිකන් හීනයක් දකිනවා. නිකන් හීනයක් අපි සතුට හීනෙන් හරි හිතමු. මේ රටේ පක්ෂ විපක්ෂ සීලුම දෙනා එකතු වෙලා අපිට දේශපාලනය කරන්න, අපිට ජීවත් වෙන්න, අපිට රටක් තියෙන්න ඕන කියලා හිතලා නේ ඡන්දෙ දෙන මිනිස්සු ඉන්න ඕන. බදු අය කරන ව්‍යාපාරිකයෝ ඉන්න ඕන. ඒවා මිලදී ගන්න පාරිභෝගිකයෝ ඉන්න ඕන. ඒ නිසා මේ රටේ ව්‍යාපාරික ප්‍රජාවද නායකවෝ සියලු දෙනා පක්ෂ විපක්ෂ එකතු වෙලා එයාලා අර සක්විති රාජ්‍ය ධර්ම වල නැත්නම් සප්තපරිහාරී ධර්ම වල මුල් දෙක වගේ තීරණයක් ගන්නවා. අපි අවුරුදු 5කට පක්ෂ වශයෙන් බෙදිච්ච දේශපාලනයක් කරන්න යන්නේ නැහැ. අපි කට්ටියම එකතු වෙලා ඉස්සෙල්ලා මේ රට ආරක්ෂා කරගමු. අපේ රටේ මිනිස්සු සමෘද්ධිමත් භාවයට පත් කරමු. අපේ රටේ මිනිස්සුන්ට තියෙන දැවෙන ප්‍රශ්න ටික අපි විසඳමු කියලා එකතු වෙලා යම්කිසි කාලයක් වැඩ කරොත් දෙගොල්ලොම අපිට බොහෝ ඉක්මනින් මේ ණය කන්දත් ගෙවලා මේ ප්‍රශ්න ටිකත් निराකරණය කරගන්න පුළුවන්. තවම අපි පරක්කු නැහැ. හැබැයි එහෙම වෙයිද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම හිතයිද? මොකද අපි විපක්ෂ නම් අපි හැම එකටම විපක්ෂයි අපේ විදිය. හැම එකටම විපක්ෂයි. හැබැයි ලෝකේ දියුණු රාජ්‍යවල විපක්ෂය විරුද්ධ වෙන්නේ ජනතාවට සැබෑ වශයෙන් හානි කර දේවල්දී පමණයි. ජනතාවට යහපත් දෙයින් දෙවුන් පක්ෂයි. ජපානයේ දෙවන ලෝක යුද්ධයේදී අපි හැමෝම දන්න කතාව මම කියන්න ඕනේ නෑ. හිරෝෂිමා නාගසාකි සිද්ධියත් එක්ක ජපානය දන ගහනවා. ඒ කියන්නේ පරාජය වෙනවා. ඒතර ජපානයේ අධිරාජ්‍යවයා ඇතුළු මුළු ජනතාවම ජාතික හැඟීමකින් අවදි වෙලා විදේශීය රටවල හිටපු පවා ජපාන් ජාතිකයන් විවිධ ශේෂ්ත්‍රවල ප්‍රවීණයින් එනවා ජපානයට ජපානයේ යලි ගොඩ නැගිය යුතුයි කියලා. ඔවුන් ඒ විවසනය ජපානයේ පරිවර්තනයක් බවට පත් කරගෙන අර නැතිවෙච්ච ජීවිතවලට වටිනකමක් දුන්නා. මේ කොවිඩ් අර්බුදයත් ගාන් මහත්මාණනි ඕනේ නම් අපිට මේ නැතිවෙච්ච ජීවිතවලට වටිනකමක් දෙන විදිහට පරිවර්තනය කරන්න පුළුවන්. හේතුව මිනිස්සුන්ට රිදෙන තැන්වලදී, වදින තැන්වලදී, වේදනාව දෙන තැන්වලදී තමයි මිනිස්සු එකතු වෙන්නේ. උදාහරණ දෙන්න සුනාමියේදී මිනිස්සු දේශපාලනය ඔය ඔක්කොම අමතක කරලා ජාතියක් විදිහට ඉස්සරහට එන්න ඕනේ කියලා හිතුවා. මිනිස්සුන්ට එහෙම ආකල්පයක් ආවා. අනිත් එක ඒ වගේ වෙලාවට අර පටු දේශපාලනඥයන්ට දේවල් කරන්න අමාරුයි. මොකද ජනතා බලවේගයට වඩා වැඩි. ඒ වගේම යුද ජයග්‍රහණයේදී මිනිස්සු එකට ආවා. මේකත් ඒ වගේ එකක්. ඉතින් මගේ රටේ නායකයින්ගෙන් මම ඉල්ලීමක් කරන්න කැමතියි. අර බහපු ප්‍රශ්නට මේ වගේ ඉල්ලීමක් තමයි කරන්න වෙන්නේ. ඒ ඉල්ලීම තමයි අපි හැමෝම දිනක මැරෙනවා. ඔය කොච්චර ගොඩ ගැහුවත් ඔය එකක්වත් අරන් යන්න බෑ. මැරෙනවා. අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ යම්කිසි කාර්යභාරයක් කරන්න පූර්වයේ මොකක් හරි පිනක් නිසා. ඒතොරේ ලබාගත් මනුෂ්‍යත්වයේ අපි තව පෞරස් කරගෙන යන්නේ නැතුව, අනුන්ගේ ජීවිතවලට දුක ඉතිරි කරලා යන්නේ නැතුව, අපිට ලැබිච්ච අවස්ථාව, ඒ කියන්නේ නායකයෙක් වෙනවා කියන එක ගාන් මහත්මයා මොන හරි විදියකින් යම් විරල මනුෂ්‍යත්වයක් ලබා ගැනීම කියන එක බෞද්ධ ගැනීමට අනුව අතිශයින් විරලයි. ඒ විරලසේ නායකයෙක් වීම තවත් විරලයි. ඉතින් ඔබට ඒ නායකත්ව අවස්ථාවක් ලැබිලා තියෙන ආයතනයක වේවා, පවුල වේවා, රාජ්‍ය වේවා, මොකක් හරි පිනක් නිසා. රාජයෝග කියලා කියන්නේ පිනක් නිසා. ඒතර ඔබට ලැබිච්ච දෙය ඔබට ඇත්තටම අවුරුදු 2-3ක් සත්භාවයෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔබ කියපු අපි මේ අපේක්ෂා කරන ස්වාමීන් වහන්සේ දේශනා කරන ඒ සුඛිත මුදිත රාජ්‍ය ගොඩනගන්න බැරි වුණත් අඩු ගාණ ජනතාව දන්නවා ඒ නායකයා ඒ වෙනුවෙන් අවංක උත්සාහයක් දරුවා කියන එක හරි දන්නවා. ඒ උත්සාහය දැරීම දිගින් දිගට පවත්වාගෙන ගියොත් ඒ ජනමතය හැදෙයි. මිනිස්සු ඒ අලුත් හුරුව ලබා ගනි. එවිට අනාගතයේ දවසක නිර්මාණය වෙන නායකයෙක් ඉතුරු කොටස සම්පූර්ණ කරයි. ඒ කියන්නේ අපේ දුර කාලේ අපිට සියල්ල ඉවර කරන්න බැරි වුණත් ඒතර එහෙම දෙයක් කරයි. අතීතයේ මිනිස්සු අපිට බොහෝ දේවල් ඔවුන් ගැන හිතන්නේ නැතුව අනිත් පරපුර ගැන හිතලා කරපු නිසා අපිට බොහෝ දේවල් උරුම වෙලා තියෙනවා. වර්තමාන පරපුර වර්තමාන නායකයෝ හිතන්න ඕනේ අනාගත පරපුරට අපි මොනවද ඉතිරි කළ යන්නේ කියලා. නායකත්වය කියන්නේ තනතුරක් නෙවෙයි. අපි කියනවා leadership title it's a responsibility කියලා. නායකත්වය කියන්නේ තනතුරක් නෙවෙයි වගකීමක්. ඉතින් පවුලේ නායකත්වය උසුලන අම්මා තාත්තා වේවා, ආයතනයක නායකත්වය උසුලන ඉහළ නිලධාරීන් වේවා, රටේ නායකත්වයේ උසලවන ඒ නායක නායිකාවන් වේවා, ඒක තමුන්ට ලැබිච්ච ආභරණයක් ලෙස නොව තමුන්ට ලැබුණු වගකීමක් ලෙස උසුලා ඒ වගකීම් තමුන්ගේ පමණින් උපරිම ඉටු කරන්න සූදානම් වෙනවා නම් යහපත් සිතුවිලි තිබෙන නිලධාරීන් ජනතාව
ඔබ වටා රොක් වෙලා ඔබත් එක්ක ගමන යන්න සූදානම් වෙනවා. ප්‍රථමයෙන් අර ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ ඉහළ සිට පහළට top to bottom approach කියලා කියනවා. ඉහළ සිට පහළට යන විදිහට මේ ආදර්ශය ක්‍රියාත්මක විය යුතුයි. අපේ හැමදෙරෝනේ කුල කුමරයන් ආරක්ෂා කිරීම කියන කාරණය මේක කොහොමද රාජ්‍යයක් නොවැටෙන්න ඔබ වහන්සේ කලින් සඳහන් කළා වගේ අජාසත් රජතුමා වස්සකාර ඇමතිය යවලා ලිච්ඡවීන් ආක්‍රමණය කරන්න සූදානම් වෙනකොට ලිච්ඡවීන් සප්තපරිහානීය ධර්ම නිසි ලෙසම පිළිපදිනවා නම් කවදාවත් වුන් පරාජය කරන්න බෑ කියන කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ බව සඳහන් වෙනවා. දැන් කුල කුමරියන් ආරක්ෂා කිරීම කියන කාරණය කොහොමද මෙතනදී අපට පැහැදිලි කරගන්න පුළුවන්? නූතනේ නම් අප දකිනවා ඇතැම් විට ලිංගික අල්ලස් ලබා දෙන්න ඕන රැකියාවල් අරගන්න, තවත් අවස්ථාවල අමාත්‍යවරුන් පවා ඊටාම ලාබාල කුල කුමරියන් පවා මෙහෙකාර සේවයට ගෙන්වාගෙන ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කිරීම පිළිබඳ සැක කළ හැකි පුවත් වාර්තා වෙනවා, පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. ඉතින් කොහොමද අපේ හඳුනන මේ කුල කුමරියන් ආරක්ෂා කිරීම කියන කාරණය ලිච්ඡවීන් ඇසුරින් පැහැදිලි වෙන්නේ? විශේෂයෙන්ම ගායන මහත්මයා මා හිතන්නේ රාජ්‍ය පාලනයේ යුතුයකමක් හැටියටම පිරිමි පාර්ශවය ආරක්ෂා කරනවා කියන වගන්තියක් නොදමා කුලකාන්තාවන් කුල කුමරියන් පිළිබඳව ආරක්ෂා කිරීම පිළිබඳව යොදන්න ඇති කාරණාව තමයි රටක ආර්ථිකමය දියුණුවම මිනුම් දණ්ඩක් ඇටියට ඒ රටේ තාක්ෂණික විද්‍යා දියුණුවම මනින්න බෑ. ඒ රටක අවශ්‍ය කරනවා සදාචාරාත්මක දියුණුව කියන එක. එතකොට රටක් හැදෙන්න නම් පවුල් එකක හැදිලා ගමක් හැදිලා නගර හැදිලා එහෙමනේ යන්නේ. එතකොට සාමාන්‍යයෙන් පවුල් එකක පවුලක ගෙදරක හා සමාජයක මාතෘ මූලික සමාජයක් තුල තමයි මා හිතන්නේ දරුවට පුංචි කාලේ ඉඳලම ඔය සදාචාරය කියන දේවල් ඒ වගේම සભ્યත්වයේ කියන දේවල් කන බොන සරලවම අපි කීමට කියන්නේ දරුවෙකුට කන බොන හැටි, ඇවිදින හැටි, අඳින පළඳින හැටි, කතා බහ කරන හැටි පවා මුලින්ම උගන්වන්නේ අම්මා තාත්තා දෙන්නගෙන් වැඩිපුරම අම්මනේ. එතකොට ඒ අම්මා ඔබතුමා කිව්වා වගේ අපි හිතමුකෝ අවුරුදු 10 12 දී ගෙදරක මෙහෙකාරකමක් කරලා ඔය කියන විදියට මානසික පීඩනයකට ලක් වෙලා ශාරීරික හිංසනයන්ට ලක් වෙලා ඒ කුල කුමරිය ළඟ අර ස්ත්‍රී පෞරුෂය කියන එක, ස්ත්‍රී සදාචාරය කියන එක නැත්තම් ඇය අවුරුදු 16ක් 18ක් වෙලා කොහොමද අවුරුදු 16 කියන වචනේ කිව්වේ බුද්ධ කාලේ අවුරුදු 16න් විවාහ වෙච්ච නිසා අද අවුරුදු 18ට යහ වෙන්න ඕන. ඒ තරුණ වයසට ආවට පස්සේ විවාහ වෙනකොට අර කියන පීඩිත මානසිකත්වයක් තිබුණොත් ඇය සමාජයට දායාද කරන දරුවන්ට පෞරුෂයක් හදන්න බැරි වෙනවා. පැහැදිලිනේ කියන එක. එතකොට අන්න ඒ ස්ත්‍රිය කුල කුමාරිය විවාහ වෙලා සමාජයට දරුවෝ බිහි කරාට පස්සේ ඒ දරුවන් තුළ පෞරුෂයක් හදන්න, සදාචාරයක් හදන්න නම් ඒ මව අනිවාර්යයෙන්ම කුල සිරිත් පිරිත් එක්ක පෞරුෂයක් තියෙන්න ඕන. අන්නේ පෞරුෂය හදන්න තමයි විශේෂ කරලා ඒ කාන්තාවන් ආරක්ෂා කරන්න යොදලා තියෙන්නේ. ඇත්තට මේක සංවේදී කාරණාවක්. අද ඉටු නුනත් අද ඉතින් ඒකත් එහෙම මේ දේවල් අද කොච්චර අපි කියනවා කාන්තාවකට පාරේ බහලා යන්න බැරි වෙලා තියෙනවා කියලා. නමුත් අපි එහෙම කිව්වට රොබර්ට් නොක්ස් ලියපු එදා හෙළදිව කියන පොතේ සඳහන් වෙලා තියෙනවා, අපි කවුරුත් අහලා තියෙනවා, කාන්තාවකට දෙවුන්දුරු තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා නිකන් නෙවි සරුවාභරණයෙන් සැරසිලා වටිනා මාණික්කයක් අතේ දරාගෙන නිදහසේ ගමන් කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණා කියලා. එතකොට බලන්න එහෙම සමාජයක් තිබිලා තියෙනවා. දැන් එතකොට එහෙම සමාජයක් තිබිලා තියෙනවා නුවර යුගයේ වෙනකොට. එහෙනම් අපි හැමෝගෙම වෙච්ච වැරදි හා නුවර යුගයෙන් පස්සේ
පෘතුගීසි, ඉංග්‍රීසි, ලන්දේසි හා බටහිරකරණයත් එක්ක අපි අපේ සිරිත් පටලව ගත්ත නිසා තමයි ඇත්තටම මේ කියන පරිහානියට පත්ුනේ කියන එක මතක් කරන්න පුළුවන්. එහෙමයි අපේ හැමදෙරෝනේ. මොහන් පල්ලේගුරු මහත්මයා දැන් ඇතමුන් කියන කාරණයක් තමයි ලෝකයේ යන ප්‍රවාහයත් එක්ක ඇතැම් විට ඔය සම්බාහන මධ්‍යස්ථාන වගේ දෙයක් තිබුණම මොකද? ස්පා එකක් තිබුණම මොකද? බුදුරජාණන් වහන්සේගේ කාලෙත් සුන්දරී සිරිමා වගේ චරිත හිටියා නේද? මේ සදාචාරය ගැන ඕනවට වැඩිය හිතන්න ගියොතින් ආර්ථික ඉලක්කවලට එන්නේ බාධාවක් වෙනවා කියලා. දැන් මොකද්ද මේ තත්ත්වය? ලිච්ඡවීන්ගේ රාජ්‍ය පාලනය තුල කුල කුමරියන් ආරක්ෂා කිරීම කියන කාරණය නූතනයට ගලපගත්තොත් අපිට දියුණුවක් ලබන්න පුළුවන්. අපි ඇතැම් අය හිතන විදිහට ඒක අභියෝගයක් වෙලා අපිට ආර්ථික දොරටු වැහිමක්ද මෙතන වෙන්නේ. හොඳයි. දැන් ටිකක් ඒක හරි තාර්කික ප්‍රශ්නයක්. කතා බහට ලක් වෙන ප්‍රශ්නයක් ගන්න මහත්මයා. දැන් අපි ආයතනයක සාර්ථකත්වය ගැන කතා කරද්දී මූලික සංකල්ප තුනක් කතා වෙනවා අපේ හාමුදුරනේ. ඒක තමයි ආයතනයේ vision, mission, values කියලා. ඒතර vision කියන්නේ ආයතනය කොහාටද යන්නේ? ඉලක්කය. mission එක කියන්නේ කොහොමද යන්නේ? මොකද්ද ක්‍රමවේදය? values කියන්නේ මොනවද කරන්නේ මොනවද නොකරන්නේ? වටිනාකම් කියලා ඔකට කියන්නේ. එතකොට සිංගප්පූර ගොඩනගද්දී එහි නායකයා ඩී අකුරු 3ක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒ මත පදනම් වෙලා යන්නේ. ඒතර පළවෙනි ඩී එකේ තියෙන්නේ ඩිසිප්ලින්, විනය. 2 ඩෙවලොප්මන්ට්, දියුණුව. 3 ඩෙමොක්‍රසි, ප්‍රජාතන්ත්‍රවාදය. බුදුදහමට ආවම සීල, සමාධි, ප්‍රඥා අපේ හඳුරන්නේ. මුලින්ම සීලය. සීලය කියන්නේ විනය. විනය. සමාධිය කියන්නේ ඒකාග්‍රතාවය. ඉලක්කය. ඒත් අපිට මේ හැමතැනම පේන දේ තමයි කවුරු මොනවා කිව්වත් ඒ වටිනාකම් ටික අපි නැති කරගත්තොත් බිහි වෙන ප්‍රතිඵලය භයානකයි. එතකොට සමාජයක් වටිනාකම් විදිහට සලකන පොදු එකඟතාවක් තියෙනවා. ඒවට අපි කියනවා සිරිත් විරි. කරන හා නොකරන ඒවා. එතකොට බටහිර වටිනාකම් ටිකේ අපේ වටිනාකම් ටිකේ වෙනස්කම් තියෙනවා. ඒක එයාලට ප්‍රශ්නයක් නෑ. ඒක එයාලගේ වටිනාකම්. හැබැයි අපි බෞද්ධ දර්ශනයෙන් පෝෂණය ලැබපු ආසියාතික රටක් විදිහට අපේ වටිනාකම් වෙනස්. එතකොට අපි පදනම් වෙන්න ඕනේ අපි මේ දේවල් කරන්නේ මේ භූමිය තුල ජීවත් වෙන මිනිසුන්ට නිසා ඒ මිනිසුන්ගේ වටිනාකම් මත අපි පදනම් වෙලා තමයි තීරණ ගන්න ඕනේ. ඒක මත තමයි මේක තීරණ ගන්න තියෙන්නේ. එතකොට බටහිර හෝ කොහේ හරි හොඳයි කියන එකක්, ජාත්‍යන්තරේ හොඳයි කියන එකක්, විදේශීය රටක අය හොඳයි කියන එකක් අපිට හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඒ නිසා ජනතා අභිලාෂය කියන එකයි වැදගත්. ඒ ජනතාව සලකනවා නම් ඒක නොවිය යුතුක් කියා ඒක නොවිය යුතුයි. ජනතාවගෙන් බහුතරයක් හිතනවා නම් ඒක උනාට කමක් නැහැ කියලා ඒක කරන්න පුළුවන්. හැබැයි විශ්ව ධර්මතා කියලා වර්ගිකුත් තියෙනවා. Universal laws. ඒතර බුදුදහමේ බුද්ධ දර්ශන බුදුරජාණන් වහන්සේ දෝෂනා කරන්නේ විශ්ව ධර්මතා. ඒවා කවුරු හරි කිව්වත් කවුරු වැරදි කිව්වත් වැරදි එක වැරදි තමයි. ඒක වැරදි. පැහැදිලිව. ඔබතුමා මේ කරුණ පැහැදිලි කරගෙන යනකොට ස්වාමින් වහන්සේලා පිරිසක් ශාසන ආරක්ෂක බල මණ්ඩලයක එක්තරා වැඩසටහනකදී දැක්වූ අදහසකට මමත් සංවේදී වුණා. අපේ රටේ තියෙන සුපිරි වෙළඳසැල් ජාලයේ මත්පැන් අලෙවි කිරීමේ කාර්යයට අපේ සිංහල බෞද්ධ කුල කුමරියන් න්‍යායතන වලින් යොදවලා තියෙන්නේ. මේ පිළිබඳව ඒ ස්වාමින් වහන්සේලා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ දැඩි ඉල්ලීමක් කළා කියලා කිව්වා. සිංහල බෞද්ධ යුවතියන් මේ ඊටාම සුප්‍රකට ජාල වශයෙන් තියෙන අපි නිතර යන්නේන මේ සුපර් මාකට්ස් වල එහෙම නැත්නම් සුපිරි වෙළඳසැල් වල මත්පැන් අලෙවිය සඳහා මේ බෞද්ධ යුවතියන් කාන්තාවන් යොදලා තිනවා. ඔබතුමා සඳහන් කළා පිටරට ඕන්ගේ රාමුව මෙහාට එහෙමම ගලවගෙන ඇවිල්ලා ආදේශ කිරීම දියුණුවට හේතුවක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අවසාන වශයෙන් අපිට වැදගත් වෙන්නේ ගාන මහත්මයා අපි කොච්චර ධනේපුවාද කොච්චර ගොඩනැගිලි හැදුවද කොච්චර අපි හැමදෙර දේශනා කරා වගේ හයිවේස් හැදුවා කියන එක නෙවෙයි. රටේ ජනතාව කොච්චර සතුටෙන් හා සැනසීමෙන් ජීවත් වෙනවද කියන එකයි. ඒක තමයි අන්තිමට වැදගත් දේ. ඒ කියන්නේ සතුට තමයි සංවර්ධනය මනින්න තියෙන හොඳම මිනුම් අපි හැමදෙර එක හරි අපූර්ව දේශනා කරා. ඒතර රටක සංස්කෘතියක් රටක් වටන්න ඕනේ නම් ගහන තැන් දෙකයි තියෙන්නේ. ඒ එකක් තමයි රටේ කාන්තාව විනාශ කිරීම. මොකද රටේ සංස්කෘතිය කාන්තාව හරහා යන්නේ. අනිත් එක තමයි රටේ ආගම විනාශ කිරීම. ඒ කියන්නේ විශේෂයෙන් අපේ රටේ නම් බුද්ධ චීවරය. මේ දෙක වැට්ටුවොත් ඕන කෙනෙකුට මේකේ ඕන එකක් කරන්න පුළුවන්.
ඉතින් අපිට පෙනෙන නොපෙනෙන බොහෝ දේවල් ඔය දෙක ආක්‍රමණය කරනවා. ඔය දෙක වැටුම් ගන්න. ඊටාම පැහැදිලිව. ඔබතුමාට ඊටාම ස්තුතිවන්ත වෙනවා. අපේ හාමුදුරුවනේ අපේ සාකච්ඡාවේ අවසන් විනාඩි 5ක කාලයට අපි එළඹිලා තියෙන්නේ. ලිච්ඡවි රාජ්‍ය ධර්ම පිළිබඳව මේ කෙටි කාලය තුලදී රාජ්‍ය පාලනයටත් ඒ වගේම කුඩා ඒකකයක් ලෙස පවුල සම්බන්ධවත් අපි යම්කිසි ධර්ම කතිකාවක් ගොඩනගන්න උත්සාහ කළේ. මේ සියලු අපි සාකච්ඡා කළ කරුණු ඇසුරින් ලිච්ඡවීන්ගෙන් නූතනයට ගත හැක්කේ කුමක්ද කියලා සැකෙවින් පණිවිඩයක් ලබා දෙන්න පොදුවේ ආරාධනා කරනවා. ඔව් ඇත්තටම කෙටියෙන්ම දෙන්න තියෙන පණිවිඩය තමයි ලිච්ඡවි රජදරුවෝ 7000 ගණනක් එකට එකතු වෙලා සාමූහිකව ඒ රට පාලනය කරලා සමෘද්ධිය කරා ගෙන ගියා නම් ඇත්තටම වුන් පනවගත්ත නීති රීතිත් එක්ක අපේ රටේ පනවගෙන තියෙන නීති රීති හොඳටම ප්‍රමාණවත් රට සෞභාග්‍යමත් කරගන්න අපට ලිච්ඡවීන්ගෙන් ගන්න තියෙන්නේ වුන් වගේම නිතර එකතු වෙලා සමගිව වැඩ කටයුතු වෙලා කරලා ධාර්මික බවත් ආරක්ෂා කරගෙන රට පාලනය කරගන්න අදිස්ථාන කරගන්නවා කියන එකයි ඇත්තටම හරිමනම් ආණ්ඩු පක්ෂය විපක්ෂය කියලාවත් බෙදීමක් කරන්න හොඳ නැහැ අපේ දැකීම අනුව නම්. ඒක දැන් පාර්ලිමේන්තුව ඇතුළට යනකොටම අපේ පාලකයෝ දෙපැත්තකට බෙදිලා ඉවරයි. නගර සභාවට යනකොටම අපේ පාලකයෝ දෙපැත්තට බෙදලා ඉවරයි. පළාත් සභාවට යනකොටම අපේ පාලකයෝ දෙපැත්තට බෙදලා ඉවරයි. එහෙනම් සරලවම කියනවා නම් මේක ධර්ම සාකච්ඡාවක් වගේම මේක සමාජ සාකච්ඡාවක් බවටත් පත් වුණා කියලා මට හිතෙන්නේ. සරලවම කියනවා නම් අපේ රටට දියුණු වෙන්න බැරි එකම දේ මා දකින්නේ පක්ෂ දේශපාලනය. දැන් ලිච්ඡවි රජුගේ කාලෙත් පක්ෂ දේශපාලනය තිබීලා ඒ 7000 ගාන තෝරගත්තා නම් මම හිතන්නේ කවදාවත් මේ රාජධර්ම ඉටු කරන්න පුළුවන් කියලා. පක්ෂ 7000 ගානක් ලියාපදිංචි වුණා. ඊළඟට පක්ෂ 1000 ගානක් හැදෙනවා. මට අවසාන හැටියට කියන්න තියෙන්නේ අපේ රටට අවශ්‍ය කරන භෞතික සම්පත් ඕන තරම් තියෙනවා. ස්වභාවික සම්පත් ඕන තරම් තියෙනවා. මානව සම්පතුත් ඕන තරම් තියෙනවා. මේ භෞතික සම්පත්, ස්වභාවික සම්පත්, මානව සම්පත් තුනම තියෙද්දි පාලනයක් හැටියට අපේ රටට සෞභාග්‍ය ධාර්මික බව සම්තුත්ත බව ගේන්න බැරි වෙලා තියෙන්නේ පක්ෂ දේශපාලන නිසා. පක්ෂ දේශපාලනයක් නොමැතිව බහුතර කැමැත්ත මත ලිච්ඡවි රාජධර්ම මත පිහිටා මේ දේවල් කරන්න පුළුවන් නම් අපේ රට සෞභාග්‍යයට අරගෙන යන එක අපහසු දෙයක් නෙවි. එහෙමයි. ඊටම ගෞරවාදරෙන් নমස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා. රාජකීය පඬිත දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී මාහිමියන් වහන්සේට ඒ වගේම මනෝවිද්‍යා උපදේශක සහ දේශක මොහාන් පල්ලිගුරු මහතාට අපේ ගෞරවනීය ස්තුතිය. ලිච්ඡවි රාජ්‍ය ධර්මය කියන්නේ බුද්ධ වචනය. බෞද්ධයන් ලෙස රාජ්‍යයේ ඉහළ උත්සවවල ඉඳලා පන්සිල් ගන්න අපි බුද්ධ වචනය පිළිගන්නා දිනයක් උදා වේවා. තෙරුවන් සරණයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.